අපි අද निराහාර දවස දෙවියන් වහන්සේට කැප කරමු. හැම කෙනෙක්ම මේ निराහාර යාඥාව අද පැවැත්වීම සඳහා තමන්ගේ සිත් යොමු කරගන්න. අපි යටහත් සිතින් උන්වහන්සේට ලං වෙමු. ඒ වගේම මුලින්ම අපි අද දවස දෙවියන් වහන්සේට කැප කරලා යාඥා කරමු. हालेलुया स्तुति වේවා ප්‍රශංසා වේවා අපේ බොහෝ සෙන් ප්‍රේම කරන්නා වූ ප්‍රේමණීය බලවන්ත දෙව් පියාණන් වහන්සේ මේ උදෑසන ඔබ වහන්සේගේ පාද පාමුල ස්වාමිනී සියලු දෙනා උදෙසා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට කැප කරන්න දුන්නු අනර්ග කාලය ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී අද දවසේ ස්වාමිනී ඔබගේ පුත්‍ර උනාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසපත් වීම සිහි කරන්නා වූ ස්වාමිනී මේ කාලයේ උදෑසන ඔබ වහන්සේට බාර කරනවා. පියාණන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිමන්ත වෙනවා. එදා අපි වැනි පෞකාරයන් වෙනුවෙන් ස්වාමිනී ඔබ හා සමග කිරීමේ පූජාවක් ලෙස ඔබගේම එක ජාතක පුත්‍රයාණන් අද වැනි දවසක ස්වාමිනී මේ පොළවේ පාප පූජාවක් වෙමින් ස්වාමිනී ඒ සරුන් අතට පෞකාරයන් අතට මංකොල්ල කාර්යයන් අතට ඔබ වහන්සේ පාවලා දුන්නා ස්වාමීන් වහන්සේ. අපි සතු කිසිම හොඳ කමක් නිසා නොවේ ස්වාමිනී ඔබ වහන්සේ අපිට කළා වූ උත්තරීතර ප්‍රේමය නිසායි ස්වාමිනී උන්වහන්සේගේ ශරීරයේ සිදුරුනේ අද වැනි දවසකයි ස්වාමිනී උන්වහන්සේගේ රුධිරය මේ පොළවට ගැලුවේ අද වැනි දවසකයි ස්වාමිනී එදා ගොල්ගොතා කන්දේදී ස්වාමිනී ඔබගේ පුත්‍ර දෙවියන් වහන්සේ නාසරිය ජේසුස් වහන්සේගේ රුධිරය ගලාවා ස්වාමිනී අපගේ සියලු පාප සෝදන පිණිසයි ස්වාමින් වහන්සේ අපගේ ශාපය නැසන පිණිසයි ස්වාමිනී මව කුසේ පටන් ඔබ වහන්සේට එරෙහිව අපි කළා වූ සෑම පාපයක් උදෙසාම පියාණනි අද වැනි දවසක ඔබගේ පුත්‍රයාණන් පොළවේ පූජා වුණා දෙවියන් වහන්සේ ඔබට ස්තුතිවන්ත වෙනවා පියාණනි උත්තම පූජකයාණන් වහන්සේගේ ස්වාමිනී මරණය සිහි කරන මේ කාලයේ මේ උදෑසන ඔබ වහන්සේගේ දරුවෝ ස්වාමිනී නන්දෙසින් ලෝකයේ පුරා ස්වාමිනී මේ මොහොතේ ඔබට දන නමනවා පියාණනි ඔවුන් දුක් වෙනවා ස්වාමිනී සැබෑ ලෙසම මනස්ථාපනය වෙනවා පියාණන් වහන්සේ මේ උදෑසනේ සෑම දරුවෙක්ම ඔබ වහන්සේට බාර කරනවා ඔවුන්ගේ පවුලටත් කරනවා ස්වාමිනී සියලු අන්ධකාරයට එරෙහිව ස්වාමිනී එදා දවසේ පියාණන් වහන්සේ ජේසුස් වහන්සේගේ සෙමන උයනේදී සාතන්ගේ හිස පොඩි කරාසෙම අද දවසේ අපේ ඇසට නොපෙනෙන සියලු අශුද්ධ අන්ධකාර බල බන්ධන මරපත් ස්වාමිනී පොඩි කරන්නට ස්වාමිනී මේ දරුවන්ට ඔබ වහන්සේගේ අනුග්‍රහය දෙන්න ස්වාමින් වහන්සේ එදා දවසේ ගෙත්සෙමන උයනේදී පියාණනි ඒ ආවා වූ ස්වාමිනී සොල්දාදුවගේ කන කැපුවද ජේසුස් වහන්සේ කිව්වා මට ස්වාමිනී ඒ දේව දූතයන් ගෙන්වන්නට බලය ඔබ වහන්සේ දබා තිබෙනවා කියලා නුමුත් ලියවිලි සම්පූර්ණ වෙන පරිදි උන්වහන්සේ නිහඬව බැටළු පැටවෙකුසේ සියලු දුක වේදනාව දරාගත් ස්වාමිනී අපටත් අපගේ ආත්ම ස්වාමිනී තනිවම දිනා ගන්නු ලබන පිණිස මේ පොළව මතයේ තිබෙන සියලු පරීක්ෂා බාධා පීඩා ජය ගන්නට ස්වාමිනී කල්වාරියේ ලේවල බලය අද දවසේ නිදහස් කරන්න මේ පොළව තුල තිබෙන සියලු දූෂිත පාලනය මේ මිනිස්යාගේ ස්වාමිනී දූෂිත සිතුවිලි මේ සියල්ල ඔබ වහන්සේගේ සුද්ධ ලේවලින් ස්වාමිනී සෝදන්න මේ උදෑසන ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ස්වර්ගීයානුභාවය ස්වාමිනී මේ පොළවේ සෑම මිනිසෙක්ම නිදහස් කරන්න ස්වාමිනී ජාති කුල ભેද නොගතිව ඔබ වහන්සේගේ බලය දකින්න අනර්ග ස්වාමිනී මහත් වූ දවසක් බවට අද දවස පත් කරන්න ස්වාමිනී එදා දවසේ වගේ මදත් පොළව ස්වාමිනී බොහෝ පාපිෂ්ඨයි පොළව බොහෝ දුකින් වෙලිලා ස්වාමිනී මිනිසයා බොහෝ කලකිරීමෙන් වෙලිලා ස්වාමිනී ඔබ වහන්සේගේ සෙනෙහස අද දවසේ මේ දුකින් පීඩාවෙන් සිටින මිනිසයන්ගේ හදවත් තුළට ගලා එන ස්වාමිනී බලවන්ත දවසක් බවට පත් කරන්න ස්වාමිනී ඔබගේ ස්වර්ගය විවර කරන්න ස්වාමිනී ඒ ස්වර්ගයෙන් ගලන ස්වාමිනී සුද්ධාත්මානුභාවය ඔබව දන්න නොදන්න සියලු හදවතක් පසාරු කරගෙන යන්නට ස්වාමිනී මේ දවසේ ඔබ වහන්සේ නිදහස් වන්න පියාණන් වහන්සේ ඔබව සිහි කරන මේ දවසේ ස්වාමිනී ඔබගේ සුදු පැය සිහි කරන මේ මොහොත අපට පමණක් නොව ස්වාමිනී ලෝකවාසී සියලු ජනතාව ඔබ වහන්සේට යටත් කරනවා ස්වාමින් වහන්සේ ඔවුන් නොදැන සොයන ස්වාමිනී
සැබෑ වූ යුක්තිය, සැබෑ වූ සැනසීම, සැබෑ වූ දේවානුභාවය ඔබ වහන්සේ තුලින්ම ලැබෙන පිණිස සියලු මිත්‍යා ඇදහිලි වලින් නිදහස්ව, සියලු මනුෂ්‍ය වෛරයෙන් නිදහස්ව අද දවසේ ඔබගේ ආනුභාවය කිසිම වෙනසක් නැතුව ඒ ජීවිතවලට ගලා යන්න සලස්වන්න ස්වාමීනි. පියාණනි ඔබගේ ලේ ගැලුවේ නිසයි ස්වාමීනි. ඔබ වහන්සේගේ රුධිරය ස්වාමීනි පොළවට ගැලුවේ නිසයි ස්වාමීනි. ඔබ දෙවියන් ඉදිරියේ පූජා වුණේ මගේ ජේසුනි ඒ නිසයි ස්වාමීනි. ඒ සත්‍ය වූ සැබෑ වූ පාලමුනේ ඒ නිසයි ස්වාමීනි. ඔබගේ පරම බලාපොරොත්තු වුණේ ඒකයි මගේ ජේසුනි. ඒ බලාපොරොත්තුවේ මේ මනුෂ්‍ය ජීවිත වෙත රැගෙන යන්නට ඔබ වහන්සේගේ පාලම වන්නට ස්වාමීනි. දේව දාසය ඇතුළු ස්වාමීනි මේ සියලු සහෝදර කැලට ඔබ වහන්සේ උපකාර කරන්න ස්වාමීනි. මේ පොළවේ සිටින සියලු දේව දාසයන් ඔබගේ බලයෙන් ආලේප කරන්න ස්වාමීනි. අද දවසේ වචනේ, අද දවසේ පණිවිඩය ස්වාමීනි ස්වර්ගයේ සිටම නිදහස් වෙන පිණිස, සියලු අඳුරු අන්ධකාර බල මලපත් සියල්ල විනාශ වෙන පිණිස නාසරීය ජේසුස් වහන්සේගේ දෑතට මේ කාලය බාර කරනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ කුරුසේ මැරුණේ නිකන් නොවේයි. ඔබ වහන්සේගේ බලය, අධිපතිකමේ බලය, පරාක්‍රම බලය, ඔබගේ නියම මහිමය දකින්න පිණිස මේ කාලය ඔබ නිදහස් වෙන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමිනී. අද තවත් එක සැමරුමක් නොවේයි. අද තවත් එක සිහි කිරීමක් නොවේයි. පියාණනි ඔබගේ වඩින දවස, ඔබගේ දෙවනි පැමිණීම සිහි කරන ඉතාම අනර්ග වූ බලවන්ත වූ ස්වාමිනී ඔබගේ දවස සිහි කරන්නට ස්වාමින් වහන්සේ මහා සිකුරාදා කියන දවසේ සැබෑ අරුත අද දවසේ ලෝකවාසී සියලු දෙනා දැනගනු ලබන පිණිස ඔබගේ මහිමය නිදහස් කරන්න කියලා මේ උදෑසන ඉල්ලනවා. පියාණනි අප මැද්දේ ඔබ ජීවමානයි දෙවියන් වහන්සේ. සෑම සිතක් මැද්දේම ඔබ ජීවමාන වෙන්න. සෑම සිතක් මැද්දේම ඔබ සාක්ෂිකාරුවෙක් වෙන්න ස්වාමීනි. ඔබගේ සාක්ෂි දරන්න අපේ පොළකට මුඛය ආලේප කරන්න මේ මොහොත ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. සභාව යටත් කරනවා ස්වාමින් වහන්සේ. නන්දසින් සහභාගී වුණ ඔබ විශ්වාස කරන ඔබගේ ඇදහිලිවන්ත දරු පරම්පරාවල් යටත් කරනවා. ඒ කල්වාරියේ ගැලුව සුද්ධ පවිත්‍ර රුධිරයම ඔවුන්ගේ ජීවිත තුල ගලන්න ස්වාමීනි. මේ කාලය මුළුමනින්ම ඔබට බාර කරනවා. දේව දාසයාගේ තොලකට මුඛය ආලේප කරමින් ස්වර්ගයේ සිට පැමිණෙන දිව්‍ය වචනය ඒ ආකාරයෙන්ම නිදහස්ව අපේ හදවත් පතුලේ ගැඹුරෙහි තැන්පත් වෙන පිණිස මේ උදෑසන ඔබට බාර කරනවා, යටත් කරනවා. සියල්ල නාසරීය ජේසුස් වහන්සේගේම නාමයට බාරයි. ආමේන්. 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 අපි নমස්කාර කරමු දෙවියන් වහන්සේට. උන්වහන්සේගේ පාද පාමුලට දැන් අපි ගමන් කරමු. ප්‍රශංසා වේවා සියලු බල ඇති දෙවියන් වහන්සේ. ඔබගේ දිව්‍යමය පාද පාමුලට දැන් අපි පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. අබාලේ හා කහතෙලි හිබිලි කිටි හිතෙලි හිමෙනිය ලහකලා. ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් ලැබීමට සුදුසු දෙවි පියාණනි ඔබගේ අතට මේ සෑම කෙනෙක්වම බාර කරනවා දෙවියන් වහන්සේ. අද අපිට ඔබ වහන්සේගේ පාමුල නමදින්නටත් ඔබගේ වචනය අසන්නටත් උදව් කළ මැනව ස්වාමීන් වහන්සේ. මේ ගීතිකාවන් සමග එකතු වෙලා අපි යාඥාවේ නිරත වෙමු. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා. නමස්කාර වේවා ස්වාමීනි. හලෙලූයා. තමසිත ස්වාමීන් වහන්සේ වෙතට යොමු කරගන්න. ඔබට නමස්කාර වේවා. ප්‍රේමේ නදිය ගලයි. ප්‍රේමේ නදිය ගලයි. ප්‍රේමේ නදිය ගලයි. ප්‍රේමේ නදිය ගලයි. කල්වාරි කන්දේ සිට මාගේ හද තුලට කල්වාරි කන්දේ සිට මාගේ හද තුලට
දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය 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 ගලයි එතුමගේ දෑත්වලින් වැකිරුණු වේරුදිරේ එතුමගේ දෑත්වලින් වැකිරුණු වේරුදිරේ දිව්‍ය ප්‍රේමේ ගලයි මේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි සියලු දෙනා යාඥාවේදී සිටින්න අඛණ්ඩ යාඥාවෙන් ස්වාමින් වහන්සේගේ පාමුල නමස්කාරයේදී සිටින්න පිටතට අවධානය යොමු කරන්නේ නැතුව අඛණ්ඩ නමස්කාරයේම යෙදී සිටින්න හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේගේ ලේවලින් වැසෙන්න ස්වාමින් වහන්සේ ඔබ උදෙසා එළන ලද සුද්ධ පවිත්‍ර ලේවලින් වැසී උන්වහන්සේගේ පාමුල නමස්කාරයේ දෙන්න සිත යොමු කරන්න ජේසුස් වහන්සේ වෙතට උන්වහන්සේ කළ පූජාවන් වෙතට තම සිත් යොමු කරන්න එම පූජාවන් වල රැකවරණය එම පූජාවන් තුල තිබෙන කැපකිරීම ඔබ වටහා ගන්නා පිණිස ඔබගේ ආත්ම සිත් උන්වහන්සේ වෙතටම යොමු කරන්න. මනසට එන අනෙකුත් සිතුවිලි එකින් එක දැන් මනසෙන් ඉවත් කරන්න. එතුමගේ දෙපා වලින් වැగిරුණු වේරුදිරෙන් එතුමගේ දෙපා වලින් වැగిරුණු වේරුදිරෙන් දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබගේ දිව්‍යමය පාද පාමුලට පැමිණෙනවා අපි ආරාධනා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. හබලකට හතෙලි හිබෙලෙකට හතෙලි හබලක් ඔබට නමස්කාර වේවා ස්වාමීනි. ඔබගේ පාමුලට පැමිණෙනවා. ඔබගේ පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. අපට අත ගැසුව මැනව අපට අත ගැසුව මැනව ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ උපකාරය මේ කෙනෙක් කෙනාට ලබා දෙන්න දෙවියන් වහන්සේ. හැමෝම ස්වාමීන් වහන්සේගේ උදව් ඉල්ලා යාඥා කරන්න. පියාණන් වහන්සේගේ උදව් ඉල්ලන්න. පියාණනි ඔබගේ උපකාරය ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. අබා ලකටා තෙලිහි මිලිහි කිහි තෙලි හබලි ආකා හා තෙලි හිමෙන්ලිහි ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. තම ඒක ජාතක පුත්‍රයාව පොළවට දෙන තරම් අප උදෙසා ප්‍රේම කළ දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා.
ඔබ ඔබගේ කුළුඳුල් ඒක ජාතක පුත්‍රයා පොළවට පූජා කළා. නමුත් ඔබ වහන්සේගේ ගැලවීම ලබපු ගොඩක් අය ඔබ වහන්සේට එලෙස පූජා පවත්වන්නට අකමැතිව සිටිනවා. අපි පළමු කොට ඔබ වහන්සේට පූජා කළා නොවේ. මේ කිතුණු සභාවේ කැඳවීමලත් කුළුඳුල් පුත්‍රයන් ගොඩක් එම දෙමව්පියන් විසින් තමන්ටම වෙන් කරගෙන තමන්ගේ කැමැත්තට යොමු කරගෙන සිටින අතරේ ඔබ ඔබගේ කුළුඳුල් ඒක ජාතක පුත්‍රයා පොළවට පූජා කළා. නමුත් අපි වසර 100 ගාණක් තිස්සේ ඔබ වහන්සේට උරුම වුණු වස්තුව ඔබ වහන්සේ දෙන්න කියා කියපු දේවල් අපි දීලා නැහැ. ඔබ එහෙම බල කරලා ඉල්ලන්නෙත් නැහැ. එදා ආබ්‍රහම් තමන්ගේ පුත්‍රයාව තම කුළුඳුල් පුත්‍රයාව පූජා කරන්නට කන්දට රැගෙන ගිය නමුත් පොරොන්දුවේ පුත්‍රයාව කැප කරන්නට ගෙන ගිය නමුත් ඔබ එයට ඉඩ දුන්නේ නැහැ. නමුත් ඔබ ඔබගේ ඒක ජාතක පුත්‍රයා පොළවට පූජා කළා. ස්වාමිනී ඔබ අපට පළමු කොට ප්‍රේම කරලා තිබෙනවා. ඔබට নমස්කාර වේවා. මෙබඳු කාලයක ඔබ ඔබගේ පුත්‍රයා සතියක් තිස්සේ වදවිඳ මෙවැනි කාලයක කුරුසපත් වී අධික වේදනාව මැද මුළු ශරීරයේ ලේ ගමන් කරලා ලේ ඉවර වෙලා අවසන් හුස්ම නිකුත්වන තුරු ඔබ ඉවසිල්ලෙන් බලා හිටපු දෙවියන් වහන්සේ ඔබ ඔබගේ එක පුත්‍රයෙක්ට ප්‍රේම කරනවට වඩා මුළු මනුෂ්‍ය ජාතිය මුළු පුත්‍රයන්ව සියලු දරුවන්ව ගලවා ගැනීම සඳහා ඔබගේ වැඩිමහල් පුත්‍රයාව පූජා කළා. හලෙලූයා. ඔබට කීකරු වුණ පුත්‍රයාව පූජා කළා. අකීකරු වුණ මිලියන ගණනක් දරුවන් ඔබ වෙතට කැඳවා ගන්නා පිණිස ඔබගේ ප්‍රේමය ඔබගේ දරා ගැනීම වෙතට අපිට ළඟා විය නොහැකිය. ඔබ වහන්සේගේ මාර්ග උසස්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබට নমස්කාර වේවා. ස්වාමිනී අපි අපගේ කුළුඳුල් පුත්‍රයන්ව පූජා කළා නැහැ. මේ කිතුණු සභාව තමන්ගේ කුළුඳුල් පුත්‍රයාව පූජා කළා නැහැ. වටිනම දේ පූජා කළා නැහැ. ඔවුන් වටිනම දේවල් ලෝකෙට පූජා කරලා ඔවුන් තමන්ගේ කුළුඳුලන්ව ලෝකෙට කැප කරලා ඔවුන් ලෝකේ රැකියාවන් වලට ලෝකේ ආදායම් වලට ලෝකේ වස්තුව හොයන්න තමන්ගේ කුළුඳුලන්ව තමන්ට ලාභ උපයා ගන්න ඔවුන් තමන්ට ප්‍රේම කරන බැවින් ඔවුන්ව ලෝකෙට යවලා ඔවුන් තුලින් තමන් රැකෙන්න උත්සාහ කරලා නමුත් ඔබ කුමක්ද කළේ? මෙබඳු කාලෙක ඔබ තමන්ගේ කුළුඳුලාව පූජා කරනු ලැබුවා. එබැවින් අපි අද ගැලවී සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. নমස්කාර වේවා. ඔබ පළමු කොට අපට ප්‍රේම කළ බැවින් අපි ගැලවී සිටිනවා. අපගේ පියාණනී හබා ලිහා කහා තහා ලෙබා ලෙහා කහා තෙලෙ හෙබෙ ලෙබෙ ලෙමෙනෙලේ ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ස්වාමිනී. පියතුමනි ඔබටයි අපගේ ප්‍රේමේ. ඔබේ නාමය ඔසවමු මේ මිහිතලෙහි. එසවේවා ඔබ සිහසුන අප පැසසුනේ. අප පවසන විට ඔබ විස්මිත වූ ප්‍රියා. අල්ලය ලතේ විදුන්නා සිරිවේවා. ඉන්නා වූ එන්න සිටියා වූ දෙවිදුන්. පාලය ලතේ විදුන්නා සිරිවේවා. ඉන්නා වූ සදාකල්. පාලය ලතේ විදුන්නා සිරිවේවා. ඉන්නා වූ එන්න සිටියා වූ දෙවිදුන්. පාලය ලතේ විදුන්නා සිරිවේවා. වැජබෙන්නා වූ සදාකල්. පියතුමනි ඔබටයි අපගේ ප්‍රේමේ. ඔබේ නාමය මුසවමු මේ මිහිතලයේ. එසවේවා ඔබ සිහසුන අප පැසසුමේ. අප පවසන විට ඔබ විස්මිත වූ ප්‍රියා. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. নমස්කාර වේවා. ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබගේ පාමුලට පැමිණෙනවා.
ඔබට මහිමය වේවා ඔබගේ පාමුලට එනවා ස්වාමීන් වහන්සේ අපලකට හතෙලි ඉලිහක ලක තලහකට හතෙලි බෙලිකිලිහි ලිහා මනා හලා හතා ලෙබා ලේහා කාහා තෙලිහි බෙලිහි කිහි තෙලිහි බෙලික තලහම නලහා ඔබගේ පාද පාමුලට පැමිණෙනවා අපගේ දෙවියන් වහන්සේ මේ කෙනෙක් කෙනාට අත ගැසුව මැනව ස්වාමීනි මේ කෙනෙක් කෙනාට අත ගැසුව මැනව පියාණන් වහන්සේ ලහතෙලේ හබලහතෙලේ ඔබට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මේ එකතු වෙලා ඉන්න සෑම කෙනෙක්ටම අද ඔබගේ මාර්ග වටහා ගැනීමට උදව් කළ මැනව පියාණන් වහන්සේ අපට දී තිබෙන මාර්ග වටහා ගැනීමට උදව් කළ මැනව ජේසුස් වහන්සේ ගමන් කරලා අපිට එන්නට පෙන්වා දී තිබෙන මාර්ග වටහා ගැනීමට අපිට අද උදව් කළ මැනව ස්වාමීන් වහන්සේ හලෙලූයා නමස්කාර වේවා ස්වාමීනි මේ සෑම කෙනෙක්ම ඔබට බාර කරමින් ඔබගේ මඟ පෙන්වීම අපිට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ හලෙලූයා මේ වෙලාවේ අපි දෙවියන් වහන්සේගේ වචනේ වෙතට අවධානය යොමු කරමු අද දවසේ දේව වචනේ සඳහා දැන් අපි මැදහත්ව යාඥා කරමු හලෙලූයා ආදරවන්ත ජීවමාන දෙවි ස්වාමිනී ඔබ වහන්සේට මේ උදෑසන ගැන ස්තුතිවන්ත වෙනවා දෙව් පියාණනි ඔබ වහන්සේගේ දිව්‍යමය පුත්‍රයා සිහි කරන්නා වූ අප වෙනුවෙන් කළා කැපකිරීම සිහි කරන්නා වූ මේ කාලය නිසා ස්තුතිවන්ත වෙනවා දෙව්දුනේ අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මේ උදෑසන අපිට ඔබ වහන්සේ පාලකතුමා පාවිච්චි කරමින් අපි නොදන්නා වූ එළිදරව්වීම් ලබා ගන්නට දන්නා වූ දේවල් ස්ථිරව පවත්වාගෙන ඔබ වහන්සේ සතුටු කරන්නා වූ කාලයකට ඇතුල් වෙන්න අපට උදව් කළ මැනව පුරුදු පරිදි ස්වාමිනේ කාලේ පසු කරන්න නෙමෙයි අපේ ජීවිත පරිවර්තනය කරගන්න ඔබ වහන්සේ අපෙන් මේ පොළවේදී බලාපොරොත්තු වෙන වගකීම් ඉෂ්ට කරන්න ඔබ වහන්සේව සතුටු කරන්න වචනය තුලින් අපේ ජීවිත වෙනස් කරගන්න අපට උදව් කරන්න කියලා අපි ආඥා කරන ස්වාමිනේ පණිවිඩය අසන හැම කෙනෙකුම ජීවිත ඔබ වහන්සේ වෙනස් කරන්න ශුද්ධාත්මනේ අපේ රාජකාරී තනියම කරන්න බැරි බැවින් අපි ඔබගේ කරුණාව මේ වෙලාවේ ඉල්ලා සිටිනවා පාලකමන්ත්‍රාන් තුලින් කතා කරනවා වගේම අසන්නා වූ අපි හැම කනකටම ඒ වචනේ ගිහිලා අපේ සිත්වල ඒවා නිදාණය වෙලා ඒ අනුව මේ කාලය ඉදිරි කාලය අපේ රටේ අපේ මිනිස්යන්ට ඔබ වහන්සේව එලිදරව් කරන්න අප තෝරාගත්තා අප තුලින් මේ රාජකාරී ටික කරගන්න ශුද්ධාත්මිනිය අපට උදව් කරන්න ශුද්ධාත්මිනිය අපි ඔබට යටත් බාර වෙනවා විශේෂයෙන්ම ස්වාමී දෙවියන් වහන්සේ මේ ඉදිරි කාලය තුල ඔබ වහන්සේව සතුටු කරමින් ලෝකයෙන් ඈත් වෙමින් තව තව ඔබට ලං වෙමින් අපේ ජීවිත ඔබගේ මහිමේ පිණිස අපිට පාවිච්චි වෙන්න ඔබ වහන්සේට අපි විවෘත වෙනවා මේ වෙලාවේ සෑම සිතක් සෑම මනසක් ඔබ වහන්සේ ඉදිරියේ විවෘත වෙමින් ඔබ වහන්සේගේ වචනේ නිදාන් කරගන්න අපට ශක්තිය දෙන්න කියලා ඉල්ලා සිටිනවා ඒ වගේම ගන්නා වූ තීරණ වෙනස් නොකර ඒවා උනන්දුවෙන් පවත්වාගෙන යන්න දේව ශක්තිය මේ උදෑසන ඔබ අපි ඉල්ලා සිටිනවා ස්වාමිනී අනේ දෙවි පියාණනි ඔබ වහන්සේගේ ඉදිරියේ අපේ ජීවිතයේ තිබෙන තව තව ඔබ දකින දුර්වලකම් ඔබ වහන්සේ දකින්නා ඔබ වහන්සේ හිත රිදවන කාරණා අපිට එළිදරව් වෙලා අපට හදාගෙන අපට වෙනස් වෙලා ඔබ වහන්සේව මේ පොළවේදී සතුටු කරන්න අපට උදව් කළ මැනව ඒ වගේම හැම කෙනෙකුටම ඔබ වහන්සේගේ හඬට කීකරු වෙන්න ශක්තිය දෙන්න කියලා ඉල්ලනවා අසන්නා වූ අපි විතරක් නෙමේ අපේ පවුල් වලට අපි මේ කතා කරන සෙනගට මේව ගලාගෙන ගිහිල්ලා ඕන්ට ස්වාමිනේ ඔබ වහන්සේත් එක්ක ස්ථීර ගමනක් යන ශක්තිය නිදහස් කරන්න කියලා ඉල්ලා සිටිනවා මේ වෙලාවේ වචනේ අසන්නා වූ අපි හැම කෙනෙක්ට පාලකතුමාද මුළුමනින්ම බාර කරන්නේ ජීවමාන ස්වාමීගේ බලවත් නාමයෙන් ආමේන් හalleluya ආමේන් 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 Amen, amen, amen. ඉදිරි සතිය තුලත් ඔබට පාන්දර යාඥාවන් සමග එකතු වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම निराहाර යාඥාව සිකුරාදාට පැවැත්වෙනවා. හෙට අපි පවත්වන සබත් දින දේව මෙහෙට ඔබට එකතු වෙන්න පුළුවන්. පාන්දර යාඥාවට එකතු වෙන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් තාමත් WhatsApp වලින් අපිට අවශ්‍යතාවය කියලා මැසේජ් එකක් එවලා තියන්න.
ඒ වගේම දුරකථන ඇමතුම් සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා කියන දවස්වල උදේවරුේ පමණක් අරගන්න. ලංකා වෙලාවෙන් දවල් 12ට කලින්. අපි අද දෙවියන් වහන්සේ ලබා දෙන පණිවිඩය වෙතට අපේ සිත් යොමු කරමු. මේ කාලේ අපි දැන් පාස්කුවට සූදානම් වුණා. ඒ වගේම දැන් අපි පාස්කු කාලයට ඇතුල් වෙලා තිබෙනවා. ජේසුස් වහන්සේ මිනිසයන්ගේ පාපය තමන් විසින් දරාගෙන ඔවුන්ගේ වරදට සමාව දීපු සිදුවීමත් එක්ක අලුත් ගමනක් අලුත් යුගයක් ආරම්භ වුණා. අන්න ඒ ආරම්භය තමයි අපි මේ පාස්කුවේදී නැවත නැවතත් සිහි කරනු ලබන්නේ. මේක අපි සිහි කරන වතාවක් පාසා දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන එදා ඊශ්‍රායල් ජාතියට කිව්වේ නුඹලා මේ වහල්කම් වලින් මුදවලා දෙවියන් වහන්සේ නුඹලා උදෙසා ක්‍රියා කළ නුඹලව ගලවගත්ත විදිහ ඊළඟ පරම්පරාවන් වලට කියලා දෙන්න උන්වහන්සේගේ මාර්ගය. ඒ වගේ දැන් අපි ජේසුස් වහන්සේ විසින් කළ එම ක්‍රියාව තමයි මේ පාස්කුවේදී සිහි කරලා එම ආදර්ශය අපි අරගෙන ඒවා නැවත මතක් කරලා මේ මාර්ගවල අපි ඉන්නවද කියන එක තමයි අපි බලන්නේ. ජේසුස් වහන්සේ මිනිසුන්ගේ වැරදි තමන් විසින් දරා ගැනීමත් එක්ක ඒ වගේම සමාව දීමත් එක්ක අලුත් යුගයක් ආරම්භ වුණා. මෙබඳු පාස්කු කාලයක එතෙක් කාලයක් අනිත් අයගේ පාපය කිසිවෙක් විසින් දරා ගන්නවා කියලා කතාවක් තිබුණේ නැහැ. වැරදි කළ කෙනාට දඬුවම් කළා විනාශ කරන එක තමයි ලෝකේ හැම තැනකම තිබුණු නීතිය. ඒ වගේම සමාව දීම කියලා දෙයක් තිබුණේ නැහැ. සමාව දීලා අතහැරීම වෙච්ච වරදට සමාව දීම කියලා දෙයක් ඒ කාලේ තිබුණේ නැහැ. ඇහැකට ඇහැක් දතකට දතක් කියන නීතිය තමයි ඒ කාලේ තිබුණේ. වරද කළ කෙනාට දඬුවම ආයි සමාවක් නැහැ. සමාව දීලා පාපයට කර්මයට සමාව දීලා උදව් කරනවා කියලා එකක් තිබුණේ නැහැ. හැබැයි මෙන්න මේ අඳුරු යුගය නිමා කරලා ජේසුස් වහන්සේ අලුත් යුගයක් තමන් විසින් තනියම ආරම්භ කළා. උන්වහන්සේ ප්‍රථම වතාවට තමන්ට සිදුවුණු අසාධාරණයට උන්වහන්සේ සමාව දීලා ඒ සමාව මුළු මනුෂ්‍ය වර්ගයා වෙතට ගලා යන්නට සලස්වනු ලැබුවා. දැන් ඒක තමයි මේ පාස්කුවේදී අපි සිහි කරන කාරණය. ජේසුස් වහන්සේ කිව්වේ තමන් ඒ දේ කරනවා. ඒ වගේම උන්වහන්සේ ඒ ආලෝකය ලෝකයට ගේනවා. උන්වහන්සේ ගෙනාපු ආලෝකය තමයි ඒ තිබුණු පලිගැනීම දඬුවමට පත් කිරීම වෙනුවට සමාව දීලා නැවත අතදීම. වරදට පත් කිරීම වෙනුවට නැවත අවස්ථාව දීම. තමන්ට වැරදි කරපු අය ගැන හිතේ තියාගෙන ඔවුන්ට දඬුවම් කරන්න යාම වෙනුවට ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න යාම වෙනුවට දෙවියන් වහන්සේට බාර දීලා අත්හැරීම. ඒක තමයි ලෝකයේ ආලෝකය. මීට එහා ආලෝකයක් නෙමෙයි වෙන ආලෝකයක් ගැන නෙමෙයි උන්වහන්සේ කතා කළේ. යොහාන් පොතේ 8 වෙනි පරිච්ඡේදය පෙරලා ගමු. යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට උන්වහන්සේ කියනවා මම තමයි මේ ලෝකයේ ආලෝකය. මා අනුවෙන්න අන්ධකාරයේ හැසිරෙන්න බෑ. යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 12 වන පදය දැන් අපි කියවමු. එහි සඳහන් වෙනවා උන්වහන්සේ ඇවිල්ලා ලෝකයට ආලෝකය සපයලා දුන්න විදිහ. කියවන්න ඒ කොටස. යොහාන් 8:12. යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. ලෝකයේ ආලෝකය. එබැවින් යේසුස් වහන්සේ නැවත ඔවුන්ට කතා කරමින් මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්න අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ යයි කිසේක. මම තමයි ලෝකයේ ආලෝකය. මම අනුව එන කෙනා අන්ධකාරයේ හැසිරෙන්නේ නැහැ. එයා ජීවනයේ ආලෝකය ලබනවා. මං අනුව එන කෙනා උන්වහන්සේ අනුව කිසිවෙක් ගිහිල්ලා නැත්තම් එයාට ආලෝකයේ තුලට එන්න විදිහක් නැහැ. ඒ වගේම යොහාන් 14 වන පරිච්ඡේදයේ උන්වහන්සේ කියනවා උන්වහන්සේ කළ දේ කරනවා උන්වහන්සේ අනුව පැමිණෙන අය.
යොහාන් 14 වන පරිච්ඡේදය අපි පෙරලා ගමු. ජේසුස් වහන්සේ ලෝකෙට ආලෝකය දුන්නා. කොහොමද? උන්වහන්සේගේ හැසිරීමෙන්, උන්වහන්සේ ගත්ත තීරණ වලින්, උන්වහන්සේ කරපු ක්‍රියාවන් වලින් ඒ ආලෝකය ලෝකයට සපයලා දුන්නා. යමෙක් කියනවා නම් මම ජේසුස් වහන්සේව අදහනවා කියලා, එතකොට ඒ තැනැත්තා ජේසුස් වහන්සේ කරන ක්‍රියා කරන්න අවශ්‍යයි. ඒ කරන්න පටන් ගන්න බව යොහාන් 14 වන පරිච්ඡේදයේ විස්තර වෙනවා. යොහාන් 14:12 අපි දැන් කියවමු. යොහාන් 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. සැබවත් නුඹලාට කියමි. මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය. මා පියාණන් වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය. නුඹලා මාගේ නාමයෙන් හරි. නුඹලාට කියමි මා කෙරෙහි අදහන කෙනා මා කරන ක්‍රියා කරනවා. දැන් මේක ගොඩක් අය පාවිච්චි කරන බයිබල් පදයක්. ජේසුස් වහන්සේ කළ ක්‍රියා මොනවද? ජේසුස් වහන්සේ විවිධ හාස්කම් කළා, අශුද්ධාත්ම පහ කළා, විවිධ රෝග සුව කළා, හාස්කම් මැව්වා දේවල්, ගොඩක් දේවල් කළා. ඉතින් ගොඩක් අය ඒ ක්‍රියාවන් කරන්න කැමති. එහෙම හාස්කම් කරන්න කැමති අය, දීමනා පාවිච්චි කරන්න කැමති අය, අනිත් මිනිසයන් ඉදිරියේ අශුද්ධ ආත්ම පහ කරලා තමන්ටත් ඒ බලය තියෙනවා කියලා පෙන්වන්න කැමති අය, ගොඩාක් අය මේ පද පාවිච්චි කරනවා. සැබවක් නුඹලාට කිව්වේ මා කෙරෙහි අදහන්නා මා කළ ක්‍රියාත් කරන්නේය. ඔව් ජේසුස් වහන්සේ මලවුන් උත්ථානය කළා. උන්වහන්සේ හාස්කම් කළා. උන්වහන්සේ අසුද්ධාත්ම පහ කළා. මිනිසයන්ගේ ඇස් අදහාගත නොහැකි ක්‍රියාවන් කළා. මිනිසයන්ගේ සිත් විමසනු ලැබුවා. හිතවල තිබුණු දේවල් එළියට ඇදලා අරන් කිව්වා. ඒ ඔක්කොම කළා. ඒ විතරද උන්වහන්සේ කළේ? ඒ පමණක් නොවේ. උන්වහන්සේ මිනිසයන්ගේ පාපය තමන්ගේ කරමතට ගත්තා. මිනිසයන්ගේ බර තමන්ගේ ජීවිතයෙන් දරාගත්තා. අන් අයට සමාව දුන්නා. මේ වගේ පාස්කු සමයක අනිත් මිනිස්සුන්ගේ වැරැද්ද නිසා ජේසුස් වහන්සේට කුරුසෙට යන්න වුණා. අන්න උන්වහන්සේ කරපු ක්‍රියා. උන්වහන්සේ කරපු ක්‍රියා කියලා කියන්නේ හාස්කම් ටික විතරක් නෙමෙයි. උන්වහන්සේ දරාගත්ත විදිහ, අන් කෙනාගේ පාපය තමන් උසුලගත්තා. දැන් අපි උන්වහන්සේව අදහගෙන ඉන්නෝ, ඒක නිසා අපිට උන්වහන්සේ කරපු ක්‍රියා කරන්න පුළුවන්. පියාණන් වහන්සේ ළඟට උන්වහන්සේ යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් කරන්න පුළුවන් කියලා අපි හාස්කම් කරලා මේ අපේ බලයක් පෙන්වන්න හිතාගෙන ඉන්නවට වඩා මේ කියන දේ ඊට එහා ගියපු දෙයක්. ජේසුස් වහන්සේ කරපු ක්‍රියා මොනවද? දැන් අද ඔබට දකින්න අහන්න ලැබෙනවා ජේසුස් වහන්සේ කරපු ක්‍රියාව මොකද්ද? මිනිස්සු උන්වහන්සේව අල්ලගෙන යන්න ඇවිල්ලා උන්වහන්සේට වද දීලා මරණයට පත් කරන්න ගෙනිච්චම උන්වහන්සේ ලෝම කපන්න ගෙන ගියපු බැටළු දෙනක් වගේ නිහඬව සිටියා. උන්වහන්සේට ඕනනම් තිබුණා තමන්ගේ ශක්තියෙන් ගැලවෙන්න. කන්දේ අනිත් පැත්තේ මාරු වෙලා යන්න තිබුණා. ඕනනම් පිලාත් අහද්දි එතන කියන්න තිබුණා. පිලාත් කිව්වා මම නුඹව නිදහස් කරන්න යන්නේ, මට කියන්න නුඹ කවුද කියලා. එහෙම කියද්දි මං උදව් කරන්නම් කියද්දි ජේසුස් වහන්සේට කියලා උදව් ඉල්ල ගන්න තිබුණා. හැබැයි ඒ මොනවත් නොකර දෙවියන් වහන්සේගේ සැලැස්මට යටහත් පහත් වුණා. ඒ වගේම මිනිස්සු තමන්ව පාවල දුන්නම මෙවැනි කාලයක උන්වහන්සේ මොකද්ද කළේ? ඒ කරපු දේ මෙයා මාව පාවල දුන්නා. පේත්‍රස් මාව අතහැරලා ගියා. මේ මං එක්ක ඉන්නම් කියපු කට්ටිය හිටියේ නෑ. බලන්න මෙයා මට සලකපු විදිය. මට කෙල ගැහුවා මේ කට්ටිය ඇවිල්ලා. මට අතුල් පහරවල් ගැහුවා. මට කසෙන් ගැහුවා මේ සොල්දාදුව. හිටපන් මං උඹලව මතක තියාගෙන ඉන්නම් කියලා ඒව මතක තියන් හිටියද ජේසුස් වහන්සේ? මෙවැනි පාස්කු සමයක ජේසුස් වහන්සේ මේ ඔක්කොම අතහැරියා. ඒවා මනසින් අතහැරියා. සමාව දුන්නා. ඒ කරපු තමන්ට කරපු වරද ඉදිරියේ දෙවියන් වහන්සේට යාඥා කළා කිව්වේ මොකක්ද? මේ අය නොදැන කරන්නේ මේ වරද. නොදැන කරන වරදට උන්ට අවබෝධයක් නැහැ. ආත්මික ලෝකය ගැන අවබෝධයක් නැහැ. මේ නිසා උන් මේ වරද කරන්නේ. උන්වහන්සේ බර කුරුසය දරාගත්තා. ඒ මිනිස්සුන්ගේ පාපය, මිනිස්සුන්ගේ වැරදි නිසා මානසික පීඩණයට පත් වුණා ජේසුස් වහන්සේ. ගෝලයන්ගේ වැරදි නිසා, ගෝලයෝ කරපු කියපු අනුවණකම් නිසා, ඒ ක්‍රියාවන් නිසා පීඩණයට පත් වුණා ජේසුස් වහන්සේ. හැබැයි ඒ සියලු වෙහෙස, අමාරුව, පීඩණය ජේසුස් වහන්සේ තමන් මත දරාගත්තා.
ඒක කිසිම ගෝලයෙක් තුලින් හෝ Taman ළඟ හිටපු කාටවත් කියලා ඒවා පිට කර ගන්න ගියේ නෑ. මිනිස්සුන්ගේ වේදනාව උන්වහන්සේ දරාගත්තේ මේ පාස්කු කාලේ පමණක් නොවේ. උන්වහන්සේගේ මුළු ජීවිතයම මෙබඳු ගමනක් තමයි උන්වහන්සේ ආවේ. සියලු දෙනාගේ ප්‍රශ්න කරදර උන්වහන්සේ දරාගෙන තනි වුණා පියාණන් වහන්සේත් එක්ක කඳු මුදුනේ. මෙන්න ජේසුස් වහන්සේ කළ ක්‍රියා. යොහාන් 14:12 සැබවක් නුඹලාට කියමි. මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය. මා පියාණන් වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය. උන්වහන්සේ කළ ක්‍රියාවන් බලවත් හාස්කම් සහ ඒ හැම දෙයක්මත් තිබෙනවා. ඒකම මේ පාස්කුවේදී අපි තේරුම් ගන්න ඕන දේ මොකක්ද? උන්වහන්සේ තව ක්‍රියා කළපු වෙනම කලාපයක් තියෙනවා. උන්වහන්සේ සැඟවිලා උන්වහන්සේ මිනිස්සුන්ට ප්‍රකාශ කරන්නේ නැතුව මිනිස්සුන්ට කියකින් නැතුව උන්වහන්සේ මනසින් දරාගෙන කරපු ක්‍රියා ගොඩක් තිබෙනවා. හාස්කම් කරපුවා මිනිස්සු ඉස්සරහා ඇස් අදහාගත නොහැකි දේවල් කරපුවා මිනිස්සු දැක්කා. ගෝලයෝ දැක්කා. හැබැයි උන්වහන්සේගේ දරා ගැනීම උන්වහන්සේ තනිව ඒ ප්‍රශ්න විඳ දරාගත්ත විදිහ ඒවා ගෝලයෝ දැක්කේ නෑ. ළඟම හිටපු අයවත් දැක්කේ නෑ. දැක්කේ අසුද්ධාත්ම බය වෙලා පහ වෙලා ගියපු විදිහ. මරණ උත්තානේ වුණ විදිහ. ඒ රෝගල සුව වෙච්ච විදිහ දැකලා ප්‍රශංසා කරා. උන්වහන්සේ ගැන කීර්තියක් පතල වුණා ගලීලයේ පුරා. උන්වහන්සේගේ නම ගැන ගෞරවයෙන් කතා කරා ගොඩක් අය. බලන්න මේ ජේසුස් වහන්සේ කරන දේවල් මෙතරම් හාස්කම් කරන බලන්න මෙයා මේ වගේ කෙනෙක් කියලා ගෞරවයක් උන්වහන්සේට තිබුණා ඒ කාලේ ඇත්තටම. හැබැයි උන්වහන්සේට ඒ ගෞරවය ආවේ පිටින් දැක්ක ක්‍රියාවලින් පමණයි. උන්වහන්සේගේ සිත උන්වහන්සේ කාටවත් පෙන්නන්න නැතුව කරපු ක්‍රියා ටික කවුරුවත් දැක්කේ නැහැ. උන්වහන්සේ ආදිපාත්‍ය ඇති කෙනෙක් වගේ දේශනා කරන බව දැක්කා. හැබැයි ඒ දේශනා කරන්න උන්වහන්සේ කළ කැපකිරීම කවුරුවත් දැක්කේ නැහැ. උන්වහන්සේ ගිහිල්ලා හාස්කම් කරන බව දැක්කා. හැබැයි එම බලය ක්‍රියාත්මක කරවන්නේ මිනිසයන් නිදහස් කරවීමට උන්වහන්සේ කළ කැපකිරීම. උන්වහන්සේ निराहार යාඥාවන් වල රැඳිලා ඉඳගෙන පාන්දර රාත්‍රියේ යාඥාවන් වල රැඳිලා ඉඳගෙන ඒ සඳහා අවසර ලබාගෙන ඇවිල්ලා මඩලා ලද්දවුන් මුදා නිදහස් කරන්නට උන්වහන්සේ සැඟවිලා ගත්ත ක්‍රියාමාර්ග කවුරුත් දැක්කේ නැහැ. උන්වහන්සේගේ දැක්ක ක්‍රියා ටිකක් තිබෙනවා. උන්වහන්සේගේ නොදැක්ක ක්‍රියා ටිකක් තිබෙනවා. ගොඩක් අය උන්වහන්සේගේ දැක්ක ක්‍රියා පස්සේ යන්න ගිහිල්ලා තමයි වැරදිලා තියෙන්නේ. පේන්න තිබුණ ක්‍රියා හාස්කම් මැව්වා කෑම මවල දුන්නා ඇස් පෙනීම දුන්නා හාස්කම් කරා ඇස් සදා ගන්න බැරි. දැන් ගොඩාක් අයද කිතුණු සභාවේ ඒ බඳු හාස්කම් කරන්න ගිහිල්ලා තිබෙනවා. මවන් වෙනස් කරන්න බලය පෙන්වන්න ගිහිල්ලා අද ගොඩාක් අය වරද්දගෙන ඉන්නවා. මේ තුලින් බොරු ප්‍රොපේතවරු සහ බොරු ගුරුවරු අද ගොඩාක් හැමතැනම බිහි වෙලා ඉන්නවා. ඇයි? පිටින් ජේසුස් වහන්සේගේ පේන්න තිබිච්ච පැත්ත විතරයි දැකලා තියෙන්නේ ඒගොල්ලෝ. හාස්කම් කරපු බව දැකලා අනිත් පැත්ත දැකලා නැහැ. ඒ සඳහා දරාගත දරා ගැනීම, ඒ සඳහා තිබුණු සිත, ඒ සඳහා තිබුණු යටහත් පහත් සිත මිනිස්යන්ගේ ඉදිරියේ උන්වහන්සේට තිබුණු හදවත දැකලා නැහැ. පාද සෝදනව දැකලා තියෙනවා. හැබැයි ඒ පාද සේදීමට එහැයින් තිබුණු හදවත දැකලා නැහැ. හාස්කම් කරනවා දැකලා තියෙනවා. හාස්කම් වලට ඒ පිටින් තිබුණු කැපකිරීම දැකලා නැහැ. උන්වහන්සේ මිනිස්යන්ට කන්න දෙනවා දැකලා තිබෙනවා. හැබැයි ඊට එහැයින් මිනිස්යන්ට දක්වපු ප්‍රේමය, ඔවුන්ට දක්වපු කරුණාව පෙනිලා නැහැ. සැබවක් නුඹලාට කියමි. මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය. බොහෝ වැරදි ධර්ම, ඒ වගේම බොහෝ වැරදි බොරු ගුරුවරුන් බිහිවන්නට ප්‍රධාන හේතුව තමයි උන්වහන්සේගේ සැබෑ සිත, සැබෑ ඔක්කොම ක්‍රියාවන් සම්පූර්ණ වශයෙන් දන්නේ නැතිකම. ඉතින් එක එක අය එක එක දේවල් කරලා පහුගිය දශක ගාණක් තිස්සේ අපි කරන්නේ ජේසුස් වහන්සේගේ ක්‍රියා තමයි කී හිටියා. මේ පද වුන් පාවිච්චි කළා. මම දැන් ජේසුස් වහන්සේ ගැන අදහනවා. ඒ නිසා ඔන්න බලන්න මම කරන ක්‍රියා කියලා ඔවුන් හාස්කම් කළා. පියාණන් වහන්සේ ළඟට ජේසුස් වහන්සේ ගියපු නිසා මම දැන් ජේසුස් වහන්සේ කළාටත් වඩා හාස්කම් ඔන්න බලන්න මම කරලා පෙන්වන විදිහ කියලා හාස්කම් කරලා පෙන්නුවා. හැබැයි උන්වහන්සේගේ සැඟවුණු ජීවිතය මොකද්ද?
අපිටත් තිබෙන සැඟවුණු ජීවිතයක්. ඔබ හැම කෙනෙක්ටමත් සැඟවුණු ජීවිතයක් තියෙනවා. හැබැයි ඔබේ සැඟවුණු ජීවිතය සහ ජේසුස් වහන්සේගේ සැඟවුණු ජීවිතය හාත්පසින් වෙනස්. උන්වහන්සේගේ සැඟවුණු ජීවිතය ඇත්තටම සමාව දීලා පාපයට නොවැටුණු අනිත් මනුෂ්‍යයන්ගේ වේදනාව රහසින් දරාගත්ත පියෙකුගේ ජීවිතයක්. තාත්තා කෙනෙක්ට සැඟවුණු ජීවිතයක් තියෙන දරුවන් ඉදිරියේ. දරුවෝට හිඟකම එනකොට තාත්තා කොහෙන් හරි ගෙනල්ලා ඒක සපයලා දුන්නට තාත්තා ඒ සඳහා විඳපු වේදනාවක් දුක් ගැහැටක් තිබෙනවා. ඒක රහසක්. ඒක දරුවන්ට කියන්නේ නැහැ. පොඩි ළමයින්ට ඇවිල්ලා කියන්නේ නැහැ මම මෙහෙම තමයි දුක් විඳලා ගෙනාවේ. ඒක හරි දරුවන්ට ප්‍රේම කරන තාත්තා කෙනෙක් ඒව ඔක්කොම කියන්නේ නැහැ ඒ වෙලාවේ. අන්න සැඟවුණු ජීවිතයක් තියෙන තාත්තා කෙනෙක්ට. ඔබටත් තියෙන සැඟවුණු ජීවිතයක්. අපේ සැඟවුණු ජීවිත හරිම දූෂිතයි. අපි පිටින් පෙන්නනවට වඩා අපේ සැඟවුණු චරිතය හරිම දූෂිතයි. අපේ ඇවිල්ලා පාපකාරී දේවල් වලට යොමු වුණු සැඟවුණු ජීවිතයක් අපිට තියෙන්නේ. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ පවිත්‍ර අන් අයගේ වේදනා දරා ගන්නවට වඩා අන් අය ඉදිරියේ වෛර සිත් තමයි අපේ සැඟවුණු ජීවිතවල ගොඩාක් කාලයක් තිබිලා තියෙන්නේ. හැබැයි ජේසුස් වහන්සේ සැඟවි කළ ක්‍රියා මොනවද? ඔයාලත් සැඟවිලා කරන ක්‍රියා ගොඩක් තිබෙනවා. අපිත් හැංගිලා කරපු ගොඩක් දේවල් තිබුණා. කාටවත් පෙන්නන්න නැතුව ඔබටත් ඒව තිබෙනවා. හැබැයි ජේසුස් වහන්සේට තිබුණා සැඟවුණු ක්‍රියා ගොඩක්. පේන ක්‍රියා ටිකක් තිබුණා, සැඟවුණු ක්‍රියා ටිකක් තිබුණා. මොනවද සැඟවුණු ක්‍රියා? අන්න ඒව තමයි මේ පාස්කු කාලේ අපි සිහි කරන්නේ. උන්වහන්සේගේ දරා ගැනීම, සමාව දීම, ඒව සැඟවුණු දේවල්. ඒව ඔක්කොම කියන්න ගියේ නෑ මම මෙහෙම සමාව දීලා මම ඔක්කොම නුඹලගේ පාපය දරාගෙන ඔයාලගේ ඔක්කොම ප්‍රශ්න මං විඳ දරාගෙන ඉන්නේ. මම මෙහෙමයි ක්‍රියා කළේ කියලා ඔක්කොම කියන්න ගියේ නෑ. ඒ සැඟවුණු ක්‍රියා ටික අපිට පේන්නේ නෑ. මේ පාස්කු කාලේ අපි තේරුම් ගන්න ඕන අපිට පේන ක්‍රියා දිහා බලනවා වගේම සැඟවුණු ක්‍රියා ප්‍රමුඛ කරගන්න ඕන. උන්වහන්සේගේ ඵල ටික ඇතුළාන්ත ජීවිතය උන්වහන්සේ මොන වගේ චරිතයක්ද කියන එක තමයි අපි ප්‍රමුඛව තේරුම් ගන්න අවශ්‍ය. උන්වහන්සේ බර දරාගත්තා. ඔබ හැම කෙනෙක්ගේම එදා හිටපු ගෝලයන්ගේ වැරදි ටික ජේසුස් වහන්සේ දරාගත්තා. එදා හිටපු රෝම පාලනයේ වරද පාපය ජේසුස් වහන්සේ විඳ දරාගත්තා. රෝම පාලනය හරිගස්සන්න ගියේ නැහැ. රෝම පාලනය වෙනස් කරන්න ගියේ නැහැ. දැන් අද අපි දකින්න සමහර කිතුණුව පාලනය වෙනස් කරන්න යනවා. ජේසුස් වහන්සේ පාලනය වෙනස් කරන්න ගියාද? රෝම පාලනයෙන් මනුෂ්‍ය පාලනයෙන් කොහොමත් විනාශයක් වන බව ජේසුස් වහන්සේ දැනගෙන හිටියා. දැන් අද මේ සැරේ පාස්කුවේ ගොඩක් කිතුණුවන් සහ කතෝලිකයන් ලෝක පාලනය වෙනස් කිරීමේ සටනක නියැලලා ඉන්නවා. පාලනය වෙනස් කරන්න. අද පාලනය වෙනස් කරන උද්ඝෝෂණ මැද්දේ පාස්කු දේව මෙහෙයන් පවත්වමින් සිටිනවා. ඔවුන් ඒ තුලින් රජයට බල කරමින් සිටිනවා පාලනය වෙනස් කරන්න. මනුෂ්‍යයන්ට බල කරමින් සිටිනවා ලෝක මනුෂ්‍ය පාලනය වෙනස් කරන්න. ජේසුස් වහන්සේ එහෙම එකක් කරාද? ජේසුස් වහන්සේ රෝම පාලනයේ වැරදි බව දැක්කා. සීසර්ගේ පාලනයේ දූෂිත බව දැක්කා. සීසර් අයුතු ලෙස බදු ගන්න බව දැක්කා. සීසර් අධර්මිෂ්ඨ ලෙස රටවල් අල්ලගෙන මංකොල්ල කාලා අධර්මිෂ්ඨ විදිහට මිනි මරලා රාජධානි යටහත් කරගන්න බව ජේසුස් වහන්සේ දැක්කේ නැද්ද? දන්නේ නැහැ ඒක. සීසර් මිනි මරුවෙක් කියලා දන්නේ නැද්ද? සීසර් මිනි මරලා බලය අල්ලගත්ත බව දන්නේ නැද්ද ජේසුස් වහන්සේ? දන්නවා. හැබැයි ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? සීසර්ගේ දේ සීසර්ට දෙන්න. දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න. එයා උස්සපු දේවල් හොරකම් කරපු දේවල් අපි හොයන්න යන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේට ලැබිය යුතු දෙයක් තියෙනවා නම් උන්වහන්සේට දෙන්න. ජේසුස් වහන්සේ දන්නෝ මේ පාලනවල හැටි, මනුෂ්‍ය පාලනවල හැටි. ජේසුස් වහන්සේට අවශ්‍ය උනේ මනුෂ්‍ය පාලනය ධර්මිෂ්ඨ කරවලා මනුෂ්‍ය පාලනය නිවැරදි කරන්න නෙමෙයි. මනුෂ්‍ය පාලනය වෙනුවට දෙවියන් වහන්සේගේ පාලනය ස්වල්ප කලකින් ගේන්න. මොන පාලකයාවත් මෙච්චරමයි කියලා උන්වහන්සේ දැනගෙන හිටියා. පාස්කුව අද පවත්වනවා මනුෂ්‍යයන්ට මනුෂ්‍ය පාලනය වෙනස් කරන්න බල කරමින්. මොකද්ද මේ? මිනිස්සු පාස්කුවේ අදහස තනිකර විකෘති කරපු කාලෙක අපි මේ ඉන්නේ. බොරු ගුරුවරු බොරු අදහස් දක්වන, බොරු ප්‍රොපේතවරු, බොරු නායකයෝ,
අද මේක මහා විකාරයක් බයිලයක් කරලා තියෙන්නේ. ජේසුස් වහන්සේ මොකද්ද කළේ? අද මොනවද ලංකාවේ වෙන්නේ? අද කිතුණු කතෝලික නායකයෝ මොනවද කරන්නේ? ජේසුස් වහන්සේ මොකද්ද එදා කළේ? ජේසුස් වහන්සේගේ කාලේ කොච්චර අධර්මිෂ්ඨ පාලනයක්ද තිබුණේ? ඒ හිටපු ආණ්ඩුකාරවරු කොච්චර අධර්මිෂ්ඨ විදිහට මේ පාලනය ගෙනිච්චේ? ඒකට කැරැල්ලක් ගැහුවද නෑ? උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ධර්මය දේශනා කළා. රාජ දෙවියන් වහන්සේගේ රාජධානියට මිනිස්යන්ව උනන්දු කරවුන් ලැබුවා. අද කොහෙද දෙවියන් වහන්සේගේ රාජධානියක් ගැන ඇහෙන්නේ? අද ගොඩක් හිතුණු නායකයෝ කතෝලික නායකයෝ ගිහිල්ලා උද්ඝෝෂණ බිමේ කෑ ගහනවා. හැබැයි කවුද කියන්නේ මේ පාලන එකක්වත් හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ පාලනය, ජේසුස් වහන්සේගේ රාජ්‍යය එන්න ඕනේ කියලා කවුද කිව්වේ? කවුරුවත් කියන්නේ නැහැ. ඒව කියන්න බයයි. ආපෝ ඕවා කියන්නේ කියලා ආගමික ભેද ඇති වෙයි. අපි ඔක්කොම එකයි ඔක්කොම හරි කියාගෙන එයාලා ඔක්කොම කරන දෙයට අපි සහයෝගය දක්වගෙන ඉමු කියලා දැන් අපේ සෙට් එකක් ගිහිල්ලා එතන ඉන්නෝ ඉතින් ඔක්කොමත් එක්ක හිටියට කමක් නැහැ කියමු. හැබැයි කියන්නේ මොකද්ද? අනිත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් වෙන ආණ්ඩුවක් බලයට ගේන්න හදන්නේ. වෙන ආණ්ඩුවක් බලයට ගේන්න හදන්නේ. වෙන පක්ෂයක් බලයට එන්න හදන්නේ දැන් තව ටික කාලෙකින් ලංකාවේ. එහෙම නැත්නම් වෙන පාලන තන්ත්‍රයක්, වෙන පාලන ව්‍යුහයක් මොකක් හරි බලයට ගෙනල්ලා මනුෂ්‍ය පාලනයක් ආයසරයක් ගේන්න හදන්නේ. දැන් තියෙන පාලනේ හොඳ නැහැ. ඒකට ඉතින් වෙන පාලනයක් ගේන්න. දැන් මේක ලංකාවේ නෙවෙයි හැම තැනම මේ බඳු දේවල් සිදු වුණා. ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ දෙවියන් වහන්සේගේ පාලනේ රාජ්‍යය ගැන. ඒ නිසා ඒ මිනිස්සු එකතු වෙලා උත්සාහ කරනවා මේ පාලනය වෙනස් කරලා හොඳ කෙනෙක් ගේන්න පාලනයට. එයා හිතනවා ඒ කෙනා හොඳ වෙයි. ඒ කෙනා හොඳ වෙන්නේ නැහනේ. එයාත් පාපතර මිනිස්සෙක් ආයේ එන්නේ. හොඳ අය කොහෙද ලෝකෙ ඉන්නේ? මේ පවුල වැටිලෙයි ඊළඟ පවුල ගොඩ නැගෙයි. මේ පවුලට වරප්‍රසාද නැති වෙයි ඊළඟට බලේන පවුල ආයේ දියුණු වෙයි. මොන ක්‍රමවේදය ආවත් ඒක වෙනවා. මේ ඒකාධිපතිත්වය නැති වෙයි වෙන ඒකාධිපති පාලනයක් ඉස්මතු වෙයි. මේ වගේ කැරලි ඇති වුණා රුසියාව, චීනේ, ඇමරිකානු රටවල් වල කැරලි ගහලා වෙන පාලන තන්ත්‍ර ගෙනාවා. මේ දේශපාලනික ක්‍රමය හොඳ නෑ. ඒ වෙනුවට අපි සමාජවාදය ගේමු කියලා ගෙනාවා. දැන් රුසියාවට ඒක ගෙනල්ලා තියෙනවා. දැන් ඒ ඉන්නේ හොඳ පාලකයෙක්ද? දැන් යාගේ ඒකාධිපතිත්වය දැන් උට හිටිච්ච ගමන් හිතුන රටට ගිහිල්ලා ගහලා එනවා. අන්න එයාගේ යහපත් පාලනය. අන්න එයාගේ ධර්මිෂ්ඨ දේශපාලනික න්‍යායන් වල ප්‍රතිඵල. ඕකම තමයි මෙහෙත් වෙන්නේ. මනුෂ්‍ය පාලනය කවදත් දූෂිතයි. අවුරුදු 6000 ගණක් ගිහිල්ලත් මේක මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තම් ඉතින් ඔවුන් ඒ මාර්ගෙම විනාශයට යනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ සෙට් එකක් ගිහිල්ලා එතන මනුෂ්‍ය පාලනයක් වෙන දේශපාලනයක් ඒගොල්ලෝ කරනවා. අපිටත් දේශපාලනයක් තිබෙනවා. අපේ දේශපාලනය පොළවේ නෙමෙයි ජේසුස් වහන්සේගේ රාජධානියයි. අපේ උන්වහන්සේගේ දේශපාලනික ආධිපත්‍යය පැමිණෙන්න ඕන. දැන් ඔය ටික කිව්වේ කවුද? කවුද කියන්නේ ඕක ගිහිල්ලා? මෙච්චර කිතුණු නායකයෝ, කතෝලික නායකයෝ එතන ඉන්නවා. කවුද පැහැදිලි කරලා දෙන්නේ? ඔයාලා කොච්චර කෑ ගැහුවත් ඊළඟට එන කෙනත් දූෂිතයි. මේක නිමා වෙන්නේ ජේසුස් වහන්සේගේ පාලනයෙන් කියලා කවුද කියන්නේ? ඕක කියන්න බයයි. තමන්ගේ channel එකකවත් ඔය ටික කියලා දාන්න බයයි ඉතින්. පීඩා ආවොත් ආගමික ભેද හට ගන්නවනවා කියලා කිව්වොත් ඇත්ත කතාව ඒක. මොකා ගෙනාවත් එච්චරයි. මීළඟට ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේගේ රාජ්‍යය එන්නම ඕන. ඒ නිසා පාස්කුව කියන්නේ මොකද්ද කියලා වටහා ගන්න කිතුණුවන් මෝඩයෝ වෙන්න එපා. පාස්කුව තියෙන උද්ඝෝෂණ කරලා පොළවේ රාජ්‍ය පාලනය වෙනස් කරන්න නෙමෙයි. දැන් මේ පාස්කුව ගොඩක් අය ඒ ක්‍රමයට කරන්න යනවා. දැන් කී දෙනෙක් ඕනද වෙන පාලනයක් ගේන්න මේ සැරේ? ඒ කට්ටිය ගිහිල්ලා ඒක කරන්නකො එහෙනම්. ඒක ගේන්න එහෙනම්.
අපි නම් වැඩ කරන්නේ දෙවියන් වහන්සේගේ රාජධානිය පැමිණීම සඳහා සදාකාලික රාජධානියේ පැමිණීම සඳහා. මේ දවස්වල ජාත්‍යාලයෙන් ඒ වගේම ජාතික හැඟීමෙන් ඉන්න කිතුනුවොත් ඉන්න මෙතන. මේ මොනවද පාස්ටර් මේ කියන්නේ? අපි මේව මෙහෙම කළා හරියන්නේ නැහැ. එහෙම නිකන් එහෙම කාට හරි උණ ගතියක් තියෙනවා නම් එයා ගිහිල්ලා ඒක කරන්නකෝ. දැන් මෙතන අපි ඉන්නේ මේ ජේසුස් වහන්සේගේ පාලනය ගේන්න මිසක් වෙන මේ වෙන ආණ්ඩුවක් බලයට ගේන්නවත් වෙන පාලනයක් ගේන්නවත් නෙමෙයි. සමහර කිතුනුවොත් කියන අපිට එහෙම හොඳ නැහැ. අපිත් මේකට මොකක් හරි කරන්න අපි බැහැලා මේක වෙනස් කරමු පාස්ටර්. අපිත් එමු. අපිත් බහිමු. උඹලා කියලා බහැපල්ලකෝ. බහැලා වෙන පාලනයක් ගෙනල්ලා බලාපල්ලකෝ. දැන් ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. අපි ඉන්න. අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගේන්නම තමයි අපි වැඩ කරන්නේ. අපිට වෙන රාජ්‍ය වලින් තේරුමක් නැහැ. පොළවේ රාජධානි 5ක් ආවා. 5 වන රාජධානිය දැන් බලය තියාගෙන ඉන්නවා. රාජධානි 6ක් ඊළඟට එන්න ඕන දෙවියන් වහන්සේගේ රාජ්‍යය. අන්න ඕක ගේන්න තමයි අපේ කැම්පේන් එක. අපිට වෙන කැම්පේන් එකක් නැහැ. අපිත් කැම්පේන් එකක් තමයි කරන්නේ. අපි පාලකයෙක් බලයට ගෙන්න තමයි මේ කරන්නේ. අපිටත් කැම්පේන් එකක් තියෙනවා. ඒ කැම්පේන් එක තමයි මේ කරන්නේ. දැන් පහුගිය කාලේ එක රජවරු බලයට ගේන්න මිනිස්සු කැම්පේන් කරේ. දැන් අපිත් කැම්පේන් කරන්නේ. අපිත් එක දේවල් කරනවා. අපිත් මේ මීඩියා යූස් කරන්නේ රජ කෙනෙක්ව බලයට ගේන්න. හැබැයි ඒ ඇවිල්ලා මේ මනුෂ්‍ය ගොබ්බ රජෙක්ව නෙමෙයි. දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ මීළඟ අධිරාජ්‍යයා. මේ තමයි ධර්මිෂ්ඨ පාලකයා. මනුෂ්‍යයන්ට ප්‍රේම කරන එකම රජතුමා. මනුෂ්‍යයන්ගේ වේදනා මෙබඳු කාලයක මෙවැනි පාස්කු කාලයක මනුෂ්‍යයන්ගේ පාපය දරාගෙන කුරුසෙට ගියපු අපේ රජතුමාව ගේන්න තමයි අපේ කැම්පේන් එක. හරිද? ඔව්. එයාගේ පාලනය තමයි එන්න ඕන. ජේසුස් වහන්සේගේ පාලනය ආවනම් හරි. ලංකාවට ගෙනල්ලා හරියන්නේ නැහැ වෙන පාලකයෙක් එක නෙමෙයි. ජේසුස් වහන්සේගේ පාලනය මුළු ලෝකෙට එන්න ඕන. මුළු ලෝකෙට ජේසුස් වහන්සේගේ පාලනය ගෙනාවම මුළු ලෝකෙම උන්වහන්සේ හසුරුවයි. දැන් මුළු ලෝකෙම හසුරවන්න බැරුව මේක කරන්න බෑ. දැන් ලංකාවේ පෙට්‍රල් නැහැ. ඩීසල් නැහැ. ඇයි? මැද පෙරදිග ඉන්ධන දැන් අහුවෙන්නේ නැද්ද? මැද පෙරදිග ඉන්ධන නැති නිසාද ලංකාවේ පෙට්‍රල් අඩු? නෑ. කපටි වංචාකාරී මිනිස්සු. තමන්ගේ දේ තමන්ට පමණක් තියාගෙන ඉන්න අය. ජේසුස් වහන්සේ ආවම ඔය සෙල්ලම් හරියන්නේ නැහැ. ඒ කාලේ පෙට්‍රල් පාවිච්චි කරොත් මං කියන්නේ ඔක්කොම සියලු දෙනාට බෙදා දෙන්න වෙනවා. සියලු මිනිසයන් ඒ පොළවේ මවපු දිව්‍ය ඒ දෙවියන් වහන්සේ මවපු සම්පත් පරිහරණය කරනවා. පැහැදිලිද? ලංකාවේ ගෑස් නැහැ. ඇයි? දැන් බොරතෙල් වලින් ගන්න පෙට්‍රෝලියම් වල මීතේන් වායුව එන්නේ නැද්ද? නැත්තම් මේ මැද පෙරදිග ඉන්ධන නිදි වලින් දැන් තෙල් ඉවර වෙලාද? එහෙම එකක් වෙලා නැහැනේ. ඔක්කොම තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. හැම දෙයක්ම තිබිලා ලෝකේ එක පැත්තකට හිඟ වෙන්නේ කොහොමද? මේ අපේ කට්ටිය ලංකාවේ පාලනයක් අල්ලන් දඟලනවා. ඕකද ප්‍රශ්නේ? ලෝකේ අධර්මිෂ්ඨයි. වෙන පාලකෙක් ගෙනාවා කියලා දැන් ඒ මිනිස්සයාට වෙනම තෙල් දෙයිද ලෝකෙන්? ඒ කියන්නේ මේ පාලනයට පාස්ටර් කැමතිද? මේකද කවුද හලෝ කිව්වේ මේකත් වැඩක් නැහැ ඊළඟ එකත් වැඩක් නැහැ අපිට ඕන ජේසුස් වහන්සේගේ පාලනය. මේ කට්ටියටත් බෑ ඊළඟ කට්ටියටත් බෑ. ජේසුස් වහන්සේන්න ඕන මේක නිවැරදි කරන්න. ලෝක පාලනයක් එන්න ඕන ජේසුස් වහන්සේ. මුළු ලෝකයේ යෙරුසලම මැද්දේ ඉඳගෙන හසුරවන්න ඕන. ලෝකයේ සම්පත් සමසමව බෙදා දෙන්න ඕන. මේ මොකද්ද කරන්නේ? ලංකාවට හිඟ වෙලා තියෙන මොකක් නිසාද? ලංකාවේ පෙට්‍රල් පෝලිං ඇති වෙලා තියෙන මොකක් නිසාද? මේ දවස්වල තෙල් හම්බෙන්නේ නැති නිසා නෙමෙයි. ඒ ස්වභාවික සම්පත් දෙවියන් වහන්සේ මවපුවා තාම තිබෙනවා. එහෙම්මම තියෙනවා. මේක වෙන ප්‍රශ්නයක්. මිනිස්සු කපටි. දැන් උපදෙස් දෙන්නේ නෝ. කිතුණු රටවල් වලින් ඇමරිකාවෙන්, නෝර්වේ රාජ්‍යයෙන්, යුරෝපා රටවල් වලින් මේ දවස්වල උපදෙස් දෙන්න එන උපදේශකයෝ. ඔයාලා බංකොලොත් වීගෙන එන්න මෙන්න මෙහෙමයි. ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? නුඹ උපදෙස් දීලා නිකයි ඉන්නද? වැඩිපුර දෙයක් තියෙනවා නම් කාට හරි හිඟ වෙලා විනාශයකට යනවා නම් බෙදා ගන්නද? දැන් ඇමරිකාවෙන් එන උපදෙස් දෙන්න.
යුරෝපෙන් එන උපදෙස් දීලා ඔයාලා බංකොලොත් වෙගෙන ඉන්න නේද? ඔයාලා බංකොලොත් වෙන්නයි යන්නේ. ඒ නිසා මෙහෙම කරන්න, අරම කරන්න. උන් 7-5ක් ඒ වෙනුවෙන් ණයට දීලා අධික පොලියක් ගනි. බයිබලයේ කිව්වේ මොකද්ද? පොලියට දෙන්න එපා කියලා. අද කිතුණු මේ කතෝලික රාජධානි ලෝකෙටම ණයට දීලා පොලියට දීලා දැන් පොලිය එකතු කරනවා. පොලිය දී ගන්න විදියක් නැතුව දුප්පත් රටවල් බංකොලොත් වෙනවා. කොහෙද ප්‍රශ්නේ? ලෝක පාලනය වැරදි. ලෝකෙ මිනිස්සුන්ගේ මනස වැරදි. ඔවුන් පාපතර සිතුවිලි. ඔවුන් ඇවිල්ලා Taman ළඟ තියෙන දේ බෙදාගන්නේ උන් නෙමෙයි. ඇමරිකාව කිතුණු රාජ්‍යයක් කිතුණුව ඉන්නේ. යුරෝපය කිතුණුව ඉන්නේ. ඒගොල්ලෝ මෙහි පෝස්ටර් දිහා බලාගෙන hina වෙනවා. ඔවුන්ගේ මාධ්‍යවල ලංකාවට විහිළු කර කර ඉන්නවා. කිතුණු රාජධානි. ඒ බලන්න මෙයාලා බංගලොත් වීගෙන එන්නේ කියලා විහිළු කරනවා. hina වෙනවා. කිතුණුව. මොකද්ද කිව්වේ? මොකද්ද කිව්වේ ජේසුස් වහන්සේ? එම කවුරු හරි බංකොලොත් වෙනවා නම් මොකද්ද කිව්වේ? තමන් ළඟ තියෙන දේවල් බෙදා ගන්න. වැඩිපුර තියෙන දේ බෙදා ගන්න. කවුද අද ඒක කරන්නේ? ඔක්කොම ණයට දීලා. මේ හූරගෙන කාලා ඔක්කොම. කිතුණු රාජ්‍යයන් මේ වැඩේ කළේ මෙච්චර කාලයක්. උන් ජේසුස් වහන්සේගේ න්‍යායන් කැඩුවා. එම නිසා කිතුණු රාජධානි දැන් වැටෙනවා. කිතුණු රාජධානි පොහොසත් වෙලා ශක්තිමත් වෙලා හිටපු කාලයක් තිබුණා. හැබැයි ඔවුන්ගේ වැටීම දැන් එනවා. අන්‍ය ජාතිකයන් නැගිටිනවා. ඇයි? එයාලා මොකද්ද කළේ? එයාලා ජේසුස් වහන්සේ දුන්න වචනේ පිළිපැද්දද? තිබුණු දේ බෙදාගත්තද? බෙදාගත්තේ නැහැ. අනිත් මිනිස්සු විනාශ වෙනකන් හිඟකමේ මැරෙනකන් බලන් හිටියා. ඔවුන්ට ස්වර්ගය අහිමි වෙනවා. අනිත් අයට ස්වර්ගය ලැබේ. පොහොසතාගේ සහ දුප්පත් හිඟන්නගේ කතාව බලන්න. අද ලංකාව දුප්පත් හිඟන්නගේ තැනට වැටලා තියෙන්නේ. පොහොසතා කාලා ඉතුරු වෙන රොටි කෑලි ඇහිඳගෙන කන්නේ. ලාංකිකයෝ අපි ලෝකේ ධනවත් රටවල් පරිභෝජනය කරලා අන්තිමට හැලෙන කෑලි ටික තමයි අපි කන්නේ. ඒක තමයි ලංකාවේ හැටි. බාල පෙට්‍රල්, බාල කෑම, බාල තිරිඟු පිටි, බාල ගෑස් පාවිච්චි කරලා ඉවත දමපු වාහන ඔක්කොම මේ ලෝකේ කුණුගොඩවල් මේ වගේ රටවල් තමයි තියෙන්නේ. ඔක්කොම අපි මේ වර්ෂිප් කරන සංගීත භාණ්ඩ පවා ලෝකේ ධනවත් රටවල් පාවිච්චි කරලා ඉවර කරපුවා. මේ අපි දැන් මේ গিitar එහෙම අරගෙන තියෙන ඔක්කොම ධනවත් රටවල් පාවිච්චි කරලා උන්ට අර ආම් එක ඇද වෙලා ගහ ගන්න බැරුණා විසික් කරපොතේ අපි අරගෙන තියෙන්නේ. ඇයි? ඊට එහා දෙයක් අපිට කරන්න බෑ. ඊට එහා දෙයක් අපිට ගන්න බෑ. මෙහි ආර්ථිකයක් නෑ එහෙම. ලෝකේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ ලෝක පාලනයේ වරදක් තියෙනවා. මෙන්න මේක වෙනස් කරන්න තමයි මේ බඳු පාස්කුවක ජේසුස් වහන්සේ තනියම මේ කුරුසේ කරට ගත්තේ. එහෙම නැතුව මේ රාජ්‍යයක් සීසර්ව පෙරලන්න නෙමෙයි. සීසර්ව පෙරලා මොනවා කරන්නද? ඌව 7-5කට ගණන් ගන්න දෙයක්වත් නැහැ. සීසර්ගෙන් ඇති වැඩක් නැහැ. මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙලා දෙවියන් වහන්සේට යටහත් වෙන්න ඕන. දෙවියන් වහන්සේට යටහත් වෙන්න තෝ Tamanට ඕන බයිලග ගහ සීසර් පෙරලලා වැඩක් නැහැ. සීසර් එහෙම හිටපු දෙන්න ඕන. මනුෂ්‍යයන්ගේ ජීවිත අවංක වෙන්න ඕන, යටහත් වෙන්න ඕන. මතෙව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට මොකද්ද කියන්නේ? නුඹලා ලෝකේ ලුණු වෙන්න ඕන. නුඹලා ලෝකේ ආලෝකය වෙන්න ඕන. මම දැන් ආලෝකය දීලා පෙන්නුවා නුඹලට. මම ක්‍රියා කරලා පෙන්නුවා නුඹලට. ක්‍රියා කරන්න ඕන විදිහ. දැන් නුඹලා ඒ ආලෝකය වෙන්න ඕන. නුඹලා ලුණු වෙන්න ඕන. මොකක්ද ඒ කියන්නේ? නුඹලා ඉස්සෙල්ලාම එක එක්කෙනාගේ වැරදි දරා ගන්න ඉගෙන ගන්න ඕන. අනිත් කෙනාගේ ප්‍රශ්න දරා ගන්න ඉගෙන ගන්න ඕන. අනිත් කෙනාගේ චරිත ස්වરૂප දරා ගන්න ඉගෙන ගන්න ඕන, හුරු වෙන්න ඕන. අනිත් අයගේ වැරද්ද හිතේ තියාගෙන කවදා හරි දඬුවම් දීලා බැනලා එයා මට කියපු දෙයට මාත් කියන්නම්. එයා ගහපු එකට මාත් ගහන්නම්. එයා මට කැපෙන්න කරපු දෙයට මමත් කවදා හරි දෙන්නම් කියලා ඉන්න එක නෙමෙයි. ජේසුස් වහන්සේ මෙවැනි පාස්කුවක උන්වහන්සේ පලි ගැනීම අවසන් කළා. උන්වහන්සේත් මේක එදා මීට අවුරුදු 2000 ගානකට කලින් පැමිණි මෙවැනි පාස්කුවේදී උන්වහන්සේ පලි ගැනීම හිතේ තියාගත්තා නම් හිටපම් මන් දෙන්නම්.
මම දෙන්නම් කියලා හිතේ තියාතනම් මොකද්ද වෙන්නේ? මේ ලෝකයේ මහා අගාධක විනාශක යනවා මිසක් කවද්ද ආලෝකයක් එන්නේ? ඒ ආලෝකේ ඊළඟ પરම්පරාවට එන්නේ නැහැ. ගෝලයෝ මේක දැක්කා. ඔවුන් ඊළඟට ආලෝකය වුණා. ලෝකේ ලුණු වුණා. ලෝකේ ආලෝකය වුණා. ඊළඟ પરම්පරාවන් ඒ ආදර්ශය ගත්තා. එලෙස අවුරුදු 2000 ගානක් પરම්පරාවෙන් પરම්පරාවට දෙවියන් වහන්සේට අවංකව කැපවුණු දේව සේවකයන්, දේව දරුවන් තුලින් එම ආලෝකය ඇවිල්ලා දැන් අපි වෙතට ඇවිල්ලා තිබෙන ඒ ආලෝකය. දැන් ජේසුස් වහන්සේ ඔබට මොකද්ද කියන්නේ? ඔබ දැන් ලෝකේ ආලෝකය වෙන්න ඕන. නැත්තම් ඔබේ પરම්පරාවෙන් මේක ඉවරයි. ඔබේ පවුල ඔබේ પરම්පරාවෙන් ඉවරයි. ගොඩක් පවුල් પરම්පරා ගානක් කිතුණු කතෝලික වෙලා ඉඳලා ඇවිල්ලා සමහර પરම්පරාවලින් පස්සේ ඒක ඉදිරියට ගිහිල්ලා නැහැ. ඇයි? ඒ දෙමව්පියන් ඒ ආලෝකය දරුවන්ට දීලා නැහැ. પરම්පරාව බැලුවොත් කතෝලික, પરම්පරාව බැලුවොත් කිතුණු. ඒ වුණාට දැන් ඉන්නේ ලෝකෙට මිශ්‍ර වුණු දෙවියන් වහන්සේ ගැන සලකන්නේ නැති පිරිසක්. දෙවියන් වහන්සේට බය නැති වුණ පිරිසක් දැන් ගොඩක් පවුල්වල ඉන්නවා. ඇයි? ඊළඟ પરම්පරාවට ගැලවීම ගිහිල්ලා නැහැ. කොහොමද යන්නේ? දැන් ආයේ සුභාරංචිය දෙන්නද ඒ පවුලේ ළමයි ඉන්න රැස් කළා. හීලින් සර්විස් එකක් කරන්න ඕන. ඒ ළමයින්ට. එහෙමද? પરම්පරාව ඊළඟ ළමයින්ට කොහොමද සුභාරංචිය යන්නේ? ඒ දෙමව්පියන්ගේ හැසිරීමේ. දැන් ඔබේ හැසිරීම කොහොමද? ඔබේ ආලෝකය ගියාද යාලට? ඔබ සමාව දුන්න බව ඔවුන් දැනගත්තද? ජේසුස් වහන්සේ කළ ක්‍රියා ඔබ කරාද? ජේසුස් වහන්සේ අනිත් කෙනාගේ වේදනාව දරාගෙන ගියා. දැන් අද ළමයින්ට දෙන ආදර්ශය මොකද්ද? අම්මා, තාත්තා, ස්වාමි පුරුෂයා, භාර්යාව තමන්ගේ දරුවන්ට දෙන ආදර්ශය මොකද්ද? අම්මගේ වැරදි තිබෙනවා. අම්මගේ වැරදි තිබුණාට බලන්න මම අම්මගේ වරද දරා ගන්න විදිහ. මම අම්මව අතහැරලා දැම්මේ නෑ, ඩිවෝස් උන්නේ නෑ. අතහැරියේ නෑ. බලන්න මම එයාගේ වරද දරාගෙන ගියපු විදිහ. ඒක පෙන්නුවද්ද ඔයාලගේ පුතාලා දැකලාද තියෙන්නේ? නැත්නම් ඔයාලා ඩිවෝස් වෙච්ච විදිහද දැකලා තියෙන්නේ? මට මෙයාව ගැලපෙන්නේ නෑ අප්පා. මෙයාගේ වැරදි ගොඩක් තියෙනවා. වැරදි ගොඩක් තියෙනවා තමයි. ඔයා ජේසුස් වහන්සේ කළ ක්‍රියාව මොකද්ද කියලා දන්නවද? වැරදි ගොඩක් තිබුණ තැනක. උන්වහන්සේ ඒක Taman දරාගෙන ඒ වේදනාව තුලින් ගියා. Tamanගේ ජීවිතය අතහැරියා. කමක් නැහැ. එයාගේ වරද පාපය මම දරා ගන්නවා කියලා ඒක දරාගෙන ගියා. ගොඩක් අද කිතුනුව මොකද්ද කරලා තියෙන්නේ? වැඩිපුරම දික්කසාද සිදු වෙන්නේ කතෝලිකයන් සහ කිතුනුවන් අතරේ බව ඔබ දන්නවද ලංකාවේ? ඔන්න පාපය දරාගත්ත විදිහ එක එක්කෙනාගේ. මෙයා කතා කරන විදිහ හරියන්නේ නැහැ. ඒ නිසා දික්කසාද වුණා. මෙයා ඇවිල්ලා මුරණ්ඩුයි. ඒ නිසා මං අතහැරියා. මෙයා ඇවිල්ලා මේ එච්චර එයාගේ ක්‍රියාකලාපය හොඳ නැහැ. එයා කේලම් කියන කෙනෙක්. එයා මට බනිනවා. එයා මාව අගෞරවයට පත් කරනවා. ඒ නිසා මං එයාගෙන් වෙන් වුණා කියලා අද ගොඩාක් හිතුනෝ සහ කතෝලිකයෝ මේ ජායල ඉඳලා හලාවතට යනකම් මේ ප්‍රදේශවල තමයි දික්කසාදය වැඩිම ලංකාවේ සංඛ්‍යා ලේඛන අනුව වැඩිම කිතුනුව සහ කතෝලිකයෝ ඉන්න ප්‍රදේශ. ඔවුන් මොකද්ද කරලා තියෙන්නේ? දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ කළ ක්‍රියාද කරලා තියෙන්නේ. ජේසුස් වහන්සේට එදා වෛර වුණා. උන්වහන්සේව නසන්න ක්‍රියා කළා, දාලා ගියා. ඒ වුණාට ජේසුස් වහන්සේ දාලා ගියේ නැහැ. ජේසුස් වහන්සේ ඔවුන්ගේ වේදනාව Taman විසින් දරාගත්තා. අන්න උන්වහන්සේ කළ ක්‍රියාව ඒ තුලින් තමයි ගැලවීම අන් මනුෂ්‍යයන් වෙතට ගලාගෙන ගියේ. ඉතින් ඔයාලගේ પરම්පරා ඊළඟට විනාශයට යනවා. ඔයාලා ජේසුස් වහන්සේ කළ ක්‍රියාව නෙමෙයි කරලා තියෙන්නේ. ඔයා ඒ ක්‍රියා කළේ නැත්නම් ඔයාගේ දරුවෝ කොහොමත් ඒ ක්‍රියා කරන්නේ නැහැ. මෙලෙස ඔවුන් දෙවියන් වහන්සේගෙන් දුරස් වෙලා අසුද්ධ නමස්කාර වලට ගිහිල්ලා විනාශ වෙනවා. මේ වගේ පාස්කුවක උන්වහන්සේ ඒක නැවත ආරම්භ කළා. නැවත ඒ ආලෝකය දල්වනු ලැබුවා. නැවත ඒ බීජය පැල කළා. බීජය මැරී ගොස් එයින් පැලයක් හට ගන්නට ජේසුස් වහන්සේ සලස්වනු ලැබුවා. ජේසුස් වහන්සේ අන්න ඒ දේ තමයි මෙවැනි පාස්කු සමයක සිදු කළේ. උන්වහන්සේ අලුත් ආරම්භයක් ලබා දුන්නා. පාපය දරාගෙන සමාව දීම උන්වහන්සේ අතෑරියා. මේ පාස්කුවේ වෙන මොනවත් කතා නෙමෙයි. මෙන්න මේක තමයි වචනය. මේක තමයි උන්වහන්සේ කළේ. පාපය දරාගෙන
සමාව දුන්නා. අද ගොඩක් අයට සමාව දී ගන්න බෑ. සමාව දෙන්නේ නැහැ. ගොඩක් අයට අන් අයගේ පාපය එයාලගේ වැරදි Tamanට දරා ගන්න බෑ. ඒ නිසා අතෑරලා දාලා නිකන් ඉන්න ලේසි. හැබැයි එතනම ඉඳගෙන පාපය දරාගෙන සමාව දෙන එක අමාරුයි. ගොඩක් අය පහසු මාර්ග හොයාගෙන යනවා. දෙවියන් වහන්සේත් එහෙම පහසු මාර්ගයක් හෙව්වනා. මේ පොළව හරියන්නේ නැහැ. මේ පොළව මට යටත් වෙන්නේ මේ පොළව කරන්නේ මම කැමති දේ නෙමෙයි. ඒ නිසා මේ පොළව විනාශ කරනවා. මේ පොළව විනාශ කරලා මං වෙන පොළවක් හදා ගන්නවා. මට කීකරු වෙන ළමයි ටිකක් වෙනම හදා ගන්නවා කියලා දෙවියන් වහන්සේ කළේ නෑනේ. උන්වහන්සේ මොකද්ද කළේ? මේ පොළවත් එක්කම අවුරුදු 6000ක් ඔට්ටු වෙනවා. මේ පොළවත් එක්කම හැපි බලන්න අවුරුදු 6000ක් දෙවියන් වහන්සේ ඉන්න විදිහ. දෙවියන් වහන්සේ මේ පොළව දාලා ගියේ නැහැ. වෙන තැනක් වෙන පොළවක් හදමු. වෙන ග්‍රහලෝකයක් ජනාවාස කරමු. වෙනම විශ්වයක් හදමු. වෙන පොළවක් හදන්න බැරිද දෙවියන් වහන්සේට? දැන් මේ පොළවේ මිනිස්යන්ව මැව්වා වගේ වෙන පොළවක මිනිස්සු හදලා ඒ ආයත් එක්ක වෙනම ගමනක් යන්න බැරිද? වෙන තැනක් ගන්නවා. මිනිස්සු හොඳ නැහැ. මේ පොළවේ හොඳ නැහැ. මෙහෙ ඉන්න අමාරුයි. ඒක නිසා වෙන තැනක් හැදුවද දෙවියන් වහන්සේ? නැහැ. බලන්න දෙවියන් වහන්සේ මේ පොළවත් එක්කම හැපි අවුරුදු 6000ක් ඉන්න විදිහ. මිනිස්සු හොඳ නෑ තමයි. මිනිස්සු අධර්මිෂයි. මිනිස්සු දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි කරන්නේ. උන්වහන්සේගේ කැමැත්ත නෙමෙයි. ඒක නිසා උන්වහන්සේ අතෑරියේ නෑ. බලන්න මේ ජේසුස් වහන්සේ මෙවැනි පාස්කු කාලෙක වද විදලා, මැරිලා, එතනම ලේ හලලා, මිනිස්සුත් එක්කම ඉඳලා, මිනිස්සු එතටම ඇවිල්ලා, ඔවුන්ගෙන් ගුටි කාලා, ඔවුන්ගෙන්ම බැනුම් අහලා, එතනම ඉන්න මේ බලන්න. ජේසුස් වහන්සේ කරන දේ දෙවියන් වහන්සේ අවුරුදු 6000ක් තිස්සේ මොකද්ද කරන්නේ කියලා බලන්න. එතනම ඉන්නවා. පහසු පොළවක් හදාගත්තා. වෙන ලෝකයක් මවන්න තිබුණා. එදා මෝසෙස් මොනවද කියන්නේ කියලා බලන්න. දෙවියන් වහන්සේ කිව්වා මට මේ සෙනග හරියන්නේ නැහැ. මං වෙන සෙනගක් හදා ගන්නම්. මං ඔයාගේ වෙන වංශයක් හදාන්නම් ගන්නම් කියලා කිව්වා. මෝසෙස්ව සෝදිසි කරා. මෝසෙස් තේරුම් අරන් හිටියා දෙවියන් වහන්සේගේ හදවත. ඒ නිසා මෝසෙස් කිව්වා නෑ වෙන සෙනගක් නෙමෙයි. මට මේගොල්ලත් එක්ක මේ ගමන යන්න ඕන. මෝසෙස්ට ගහන්න ගල් අතට ගත්තා. මෝසෙස්ගේ නායකත්වය ප්‍රතික්ෂේප කළා. මෝසෙස්ට විරුද්ධව කැරලි ගැහුවා. මෝසෙස්ට කියන්න තිබුණා මොකද්ද? ඔව් ඇත්ත තමයි දෙවියන් වහන්සේ. දැන් ඔබ වහන්සේත් මේක කියන එක හොඳයි. මම කොහොමත් මේ සෙනගත් එක්ක ඉන්න කැමැත්තෙන් නෙමෙයි හිටියේ. මේගොල්ලෝ මට ගහන්න ගල් අතට ගත්තා. මේගොල්ලෝ මාව ප්‍රතික්ෂේප කළා. ඒක නිසා මට මේගොල්ලන්ව හොඳ නැහැ. මම මේ කට්ටියව අතහැරලා දානවා. ඔයා කියන විදිහට මගෙන් එහෙනම් වංශයක් හදලා ගන්න. මගෙන් වංශයක් හදන්නකො එහෙනම් කියලා කිව්වද? මෝසෙස් මොකද්ද කියන්නේ? නෑ. මෙයාලත් එක්කම ඉමු. මේගොල්ලෝව ගෙනියමු. මෙයාලවම හදමු. මේ කට්ටියත් එක්ක ඉඳගෙන මෙයාලගේ පාපය අපි දරාගෙන මේගොල්ලන්ව ගොඩනගමු. අන්න දෙවියන් වහන්සේගේ හදවත ඔහු තේරුම් ගත්තා. ඊශ්‍රායල් ජාතියත් එක්ක වසර ගාණක් ඔට්ටු වුණා. ඒගොල්ලොත් එක්කම ඉඳගෙන තමන් ඔවුන් වෙතට මාංශාකාරයෙන් තමන්ගේ පුත්‍රයව එවලා එයාලා ඉස්සරහම මැරෙන්න දීලා එයාලගේම පීඩා විඳින්න දීලා බලන්න දෙවියන් වහන්සේ එකම තැන එකම දෙයක් කර අවුරුදු 6000ක් අපිට සමහර විට එකම තැන එකම දෙයක් කරගෙන ඉන්න අමාරුයි. එකම පිරිසක් හද ඉන්න අමාරුයි. අපිට ආසයි වෙන අලුත් හොඳ පහසු තැනක් ලැබෙනවා නම් අපි ආසයි. දෙවියන් වහන්සේ එහෙම කරාද? එතනම හිටියා. පාස්කුවේ එතනම මැරුණා. පාස්කුවේ එතනම ගුටි කෑවා. අපි පාස්කු සමර අපිට ඕන වෙන පහසු ගමනක්. සැබවක් නුඹලාට කියමි මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය මා පියාණන් වහන්සේ වෙතට යන බැවින් මීට වඩා බලවත් ක්‍රියාත් ඔහු කරන්නේය. පාස්කුව කවුරු හරි තේරුම් ගත්තා නම් ඔයා ඉන්න සභාවෙම ඉන්න. මේ පාස්කුව තුල දෙවියන් වහන්සේ මේ දෙන වචනේ තේරුම් ගන්න කෙනෙක් ඉන්නවා නම් දැන් ඩිවෝස් වෙන්න යන අය ඩිවෝස් වෙන එක නතර කරන්න. දික්කසාද වෙන්න හිතේ තියා ඉන්න අය නතර කරන්න. ඔව් එයාගේ වැරදි ගොඩක් තියෙනවා. එයාගේ වැරදි ගොඩක් ඇති. ඒ වුණාට වෙන් වෙන එක නතර කරන්න.
මේ පාස්කුවේ දෙවියන් වහන්සේ මේ දෙන වචනයට ඇහුම්කන් දෙන කවුරු හරි ඉන්නවා නම් ඔයාගේ සභාවේ වාට ගොඩක් කෙනහිලිකම් ගැරහිලි ඇති. ඒ වුණාට ඔයා එතනම සේවය කරන්න. ඔයාගේ පවුලේ ගොඩක් ප්‍රශ්න ඇති. හැබැයි පවුල දාලා වෙන් වෙන්න එපා. එතනම ඉඳගෙන ඒ අයව ගොඩනගන්න කටයුතු කරන්න. ඔයාව දෙවියන් වහන්සේ යම් සේවයකට කැඳෙවුවා නම් කැඳවපු තැනම ඉඳගෙන සේවය ගොඩනගන්න. මා කෙරෙහි අදහන්නා මා කළ ක්‍රියාව කරනවා. මොකද උන්වහන්සේ කළ ක්‍රියාව එතනම හිටියා. එතනටම ආවා. එතනටම ඇවිල්ලා ගුටි කෑව මෙබඳු කාලෙක. ගුටි කාලා එතනම ලේ හලලා එතනම මැරිලා එතනම තමන්ගේ ජීවිතය පූජා කළා. ඒ මිනිස්සු ඉස්සරහම මැරුණා. ඔවුන්ගෙන්ම ගුටි කෑවා. ඔවුන්ගෙන්ම කෙල පහරවල් කෑවා. ඔවුන්ගෙන්ම කස පහරවල් කෑවා. එතනම හිටියා. එතනම ඉඳගෙන විනාශයට ගියා. සමහරු ලංකාවේ ඉන්න කැමති නෑ. අපි ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා සේවය කරනවා. අපිට ලංකාව නෙමේ පාස්ට මගේ මේ කැඳවීමක් තියෙන ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා යුරෝපෙට ගිහිල්ලා සේවය කරන්න මට කැඳවීමක් තියෙනවා කියලා මගේ හදවතට දැනෙනවා. ඒ නිසා මම එහෙ යනවා. දෙවියන් වහන්සේ ආව රටකට ගෙනියනවා නම් ගෙනියයි. හැබැයි ඔයා යන්න හදන්නේ ඔයාට මෙහි අමාරු නිසා නම් ඔයා පාස්කුව තේරුම් අරන් නැහැ. මෙහෙම ඉන්න. මෙහි ආර්ථිකය හොඳ නැහැ. හැබැයි මෙහෙම ඉන්නවා. මෙහෙම ඉන්නවා. මෙහි හිඟයි පෙට්‍රල් නැහැ. මෙහි යන්න එන්නවත් විදිහක් නැහැ. මෙහෙම ඉන්නේ උනාට අපි. මෙහෙම ඉන්නවා. දැන් ගොඩක් පාස්ටර්ස්ලා දැන් විදේශ රටවලට ගිහිල්ලා. හැබැයි අපි මෙහෙම ඉන්න කියලා තමයි බැලුවේ පොඩ්ඩක්. මෙහෙම ඉඳගෙන මෙහෙම මැරිලා යන ඔන්න. මෙහෙම ඉඳගෙන මෙහෙම මේක කර කර ඉන්නවා. කවදා හරි දෙවියන් වහන්සේ මොකක් හරි ඔයරි යන්න අවස්ථාවක් දුන්නොත් ගිහින් එනවා. එහෙම නොගිහින් ඉන්නේ නැහැ. මෙහෙම ඉන්නවා කියලා දෙවියන් වහන්සේ කිව්වත් නෑ අපි මෙහෙම ඉන්නවා කියලා යන්නේ නැහැ. ඔයරි යන්න කිව්වොත් යනවා. සමහරු පහුගිය කාලේ එන්නත් ගහගත්තා. අපෝ මේ එන්නත් ගහ ගන්න ඕන මේ පිස්සු කතා කරන්න බෑ වෙන රටකටවත් යන්න බැරි වෙනවා. අපිට වෙන රටවල් ගිහිල්ලා සේවය කරන්නත් තියෙනවා. අපිට මේ එන්නත ගහගෙන ලෙඩේට නම් එන්නත් ඕනේ නැහැ. ඒ වුණාට වෙන රටවල් වලට යන්න බෑනේ. ඒක නිසා අපි එන්නත ගහගමු නැත්තම් පස්සේ බලපාන්න පුළුවන් ඈ. පස්සේ බලපාන්න පුළුවන් අපිට වෙන රටකට ගිහිල්ලා අපිට සේවය කරන්න හැම බැරි වුණොත්. ඇයි මේ රටේ ඉන්න අමාරුයි. මේ රටේ ඉන්න අමාරුයි. පරීක්ෂාවක්. දෙවියන් වහන්සේ ටෙස්ට් එකක් දීලා බැලුවා අපේ පාස්ටර්ස්ලාට. ගොඩක් පාස්ටර්ස්ලා ෆේල් වුණා. අපේ පාස්ටර්ස්ලා පරීක්ෂාව පෙරදිලා. ගොඩක් අය ඇත්ත තමයි මේ එන්නත හොඳ නැහැ. ඒක වැඩක් නැහැ. ලෙඩේට නෙමෙයි මේ රට යන්න බැරි නිසා අපේ පාස්ටර්ස්ලා ගොඩාක් අය එන්නත අරගෙන පරීක්ෂා කාලයක් ආවේ. පරීක්ෂාව දැන් ඉවරයි. දැන් ආයේ කවුද වෙන්නත් ගහ ඉන්නේ. දැන් ලංකාවේ ගෙනාපු එන්නත් ටික ගන්න තියෙන කොට ගහ. දැන් කවුද ගහන්නේ? දැන් කවුද නීති දාන්නේ? දෙවියන් වහන්සේ පොඩි ටෙස්ට් එකක් කළා බලලා උඹ මට කැප වෙලා කියලානේ කියන්නේ. උඹලා මාව ඕන පීඩාවක යනවා කිව්වොත් යන් කියලා ඉන්නේ කුණාටු මැද. ඔයාලට ආස දේවල් අතහරිනවා කියලා ඉන්නේ. දැන් බලමු ආස දේවල් අතහරින විදිය. රට යන්න ආසාවල් තිබිච්ච ඔක්කොම කට්ටිය ගහගෙන මේ එන්නත. උන් ආසාව අතහැරපු විදිය. දැන් ඉවරයි. ඉතින් දැන් ආයේ මේ රට යනකොට ඔවා චෙක් කර ඉන්නේ. දැන් මේ කාලේ ඉවරයි. පරීක්ෂා කාලයක් ආවා. පරීක්ෂා කාලේ එනකොට කාටවත් ඒක හිතෙන්නේ නැහැ මේක පරීක්ෂාවක් කියලා. අපෝ සදාකාලෙට මෙන්නත් ගහන්න වේ වගේ තමයි හිතෙන්නේ. එහෙම එකක් උන්නේ නැහැ. පරීක්ෂාව පෙරදුනා. ඇයි? තියපු තැන ඉන්න පීඩාව තුල නියඟේ සාගතය තුල ඉන්න එදා ආබ්‍රහම්නුත් කැමති වුණේ නැහැ. මිසරට යන්නම් කියලා ගියා. ඒකෙන් ලොකු විනාශයක් සිද්ධ වුණා. පරීක්ෂාව පෙරදුනා. දැන් අපිටත් ඒක තමයි වෙලා තියෙන්නේ. එහෙම නෙමෙයි. ඉන්න තැන ඉමු. නිකන් බොරුවට කියන්න එපා අපි ඉන්දියාවේ ගිහිල්ලා සේවය කරනවා. අපි ඕස්ට්‍රේලියාව යනවා. යුරෝපෙට තමයි මගේ සේවය තියෙන්නේ. යුරෝපේ නැද්ද පාස්ටර්ස්ලා වෙන කට්ටිය නැද්ද? ඔයා යන්න ඔයාද ගිහිල්ලා කරන්නේ එහෙ. එහෙම ප්‍රශ්නයක් නැහැනේ. එහෙම ප්‍රශ්නයක් තිබුණා මුල් කිතුණු සභාවට. අනිත් රටවලට සුභාරයන්ට අරගෙන යන්න ප්‍රශ්නයක් තිබුණා. දැනුත් එහෙම අවශ්‍යතාවක් තියෙනවා. තියෙන නිසා දෙවියන් වහන්සේ යන්න දෙයි. හැබැයි රට යන එක ප්‍රශ්නයක් නෙමෙයි මේ කියන්නේ. හැබැයි රට යන්න ඔයාලගේ ආසාව කරගන්න දෙවියන් වහන්සේ එපා කියපු දේවල් පවා කරලා තියෙන ගොඩක් අය. අන්න ඒකයි ප්‍රශ්නේ. ඇයි?
තියපු තැන ඉන්න තැන ඉඳගෙන ඒ දුක විඳ ගන්න කැමති නෑ. හැබැයි මෙවැනි පාස්කු සමයක දෙවියන් වහන්සේ කළේ ඒක නෙමෙයි. තමන්ගේ පුත්‍රයාව එතෙන්ටම එව්වා. එතනම ගලවමු. ඒ ජාතිය වෙතට යන්න. තමන්ගේ ගෝලයන්ට මොකද්ද කිව්වේ? මෙච්චර ගුටි කාලා, මෙච්චර වද විඳලා අන්තිමට ආයේ ගෝලයන්ට මොකද්ද කිව්වේ? නුඹලා ඊශ්‍රායලයේ ගම්මාන වලට ඵලයල් ඉස්සෙල්ලම. ඊශ්‍රායලයේ මේ ප්‍රදේශ ටික කවර් කරන්න. පළමු කොට ඒක කරන්න. මෙච්චර බැනුම් අහලා, මෙච්චර ගුටි කාලා ආයෙත් මේ ඊශ්‍රායලයක් ගැන කතා කරනවා. මේ තරම් ප්‍රතික්ෂේප කළ එන ගහලා වද දීලා. පළමු කොට යෙරුසලම, පළමු කොට ඊශ්‍රායලය. මේවා තුලට යන්න සුභාරංචිය මෙන්න මේවට ගෙනියන්න. ඇයි? වෙන තැන් කරන්න තිබුණා. වෙන ශාස්ත්‍රීය භූමි අල්ල ගන්න තිබුණා. එතනම ඉමු. කානාන් එතනම ඉමු. ඒකේ වැස්ස නැහැ. ශාස්ත්‍රීය නෑ දැන්. හැබැයි එතනම ඉමු. එතනටම මං එනවා. එතනටම එනවා. බලන්න යෙරුසලම මේ වතුර නැහැ, වැස්ස නැහැ. දුෂ්කර ප්‍රදේශයක්. දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ? මං එතනටම ආයෙනවා. සියෝන් කන්ද මත මාගේ පාදය නැවත තියනවා. සියෝන් කියන කන්ද මොකද්ද කියලා දැකලා තියෙනවද ඔයාලා? වේලිච්ච පැත්ත. ගහක් කොලක් නැහැ. යෙරුසලමට වෙනවා මගේ මාලිගාව ඒට සමපාත කරනවා. ස්වර්ගික යෙරුසලම ගේන පොළවේ යෙරුසලමට. යෙරුසලම කොයි වගේද කියලා දන්නවද? මෙලෝ රහක් නැහැ, ඉන්න හිතෙන්නේ නැහැ. මේ ගල් වලින් අටවපු කොන්ක්‍රීට් වලින් ගහපු ගොඩනැගිලි, ගහක් කොලක් පේන්නේ නැහැ. වේලිච්ච භූමියක්. කාන්තාර. කිසිම ශාස්ත්‍රීය බවක් නැති තැනක්. හැබැයි දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ? මම එතෙන්ටම එනවා. ඇයි? මම පටන් ගත්තේ එතනින්. එතනටම මම එනවා. එතනමටම තමන්ගේ පුත්‍රයා වෙව්වා. ඵලදාව එකතු කරගන්න සේවකයෝ එවලා බැරිම තැන සේවකයෝ එව්වා. අස්වැන්න එකතු කරන් යන්න කියලා. එවපු සේවකයව ගහලා මැරුවා. අන්තිමට මගේ පුතාව යවුවොත් මගේ අස්වැන්න මට දෙයි කියලා ගොවීන් ළඟට පුතාව යවුවා. ගොවීන් පුතාටත් ගහලා මැරුවා. ඒ නිසා විනිශ්චයක් එනවා. හැබැයි ආයේ ජේසුස් වහන්සේ සිංහාසනේ තියන්නේ ඔතෙන්ටම තමයි. ඒ නිසා අපිට දීපු සේවය දීපු දේ හොඳ නෑ කියලා පැනලා ගිහිල්ලා වෙන දේවල් කරන්න බෑ. ඔයාට ගියපු ඒ පටන් ගත්ත තැනම ආරම්භ කරන්න වෙනවා. පටන් ගත්ත තැනම සම්පූර්ණ කරන්න වෙනවා. දෙවියන් වහන්සේ දැනට ඔයාට මොකක්ද දීලා තියෙන්නේ? ඒක සම්පූර්ණ කරන්න. මේ පාස්කුවේ දෙවියන් වහන්සේ එතනම ඒ වැඩේ සම්පූර්ණ කළා. ජේසුස් වහන්සේ එතනටම ඇවිල්ලා පහර ලබලා දුක් විඳලා ඒ ක්‍රියාව සම්පූර්ණ කරනු ලැබුවා. ඔයාගේ පවුල සම්පූර්ණ කරන්න. වෙන විවාහයක් කරගෙන නෙමෙයි. ඔහොම ඉඳගෙන සම්පූර්ණ කරන්න. ඔයාගේ පවුල එකට ඉන්න අමාරු ප්‍රශ්න ඇති. හැබැයි පැනලා ගිහිල්ලා වෙන තැනක නෙමෙයි. ඔයා ඉන්න පවුලෙම ඉඳගෙන මේක සම්පූර්ණ කරන්න. දීපු සේවය එතනම කරන්න, සම්පූර්ණ කරන්න. ඒක තමයි මේ පාස්කුවේදී ජේසුස් වහන්සේ කරපු ක්‍රියාව. මා කෙරෙහි අදහන්නා මා කළ ක්‍රියා කරනවා. මේ පාස්කු දවසේ අපිට ස්වාමින් වහන්සේ ලබා දෙන පණිවිඩය තමයි මේක. දීපු දෙය දීපු තැන දීපු විදිහට සම්පූර්ණ කරන්න. දීපු දේ ගොඩනගන්න. වෙන දෙයක් නෙමෙයි, එකම අරමුණයි. ඒ අරමුණ සම්පූර්ණත්වයට ගේ. අතරමඟදී අරමුණු වෙනස් කරගන්න එපා. වෙන පාලන නෙමෙයි. අපේ එකම අරමුණයි දෙවියන් වහන්සේගේ පාලනය. ඒකම තමයි අපිට ඕන. ඒකම තමයි ගේන්න ඕන. ඒක ගේන්න ජේසුස් වහන්සේ මෙවැනි දවසක මෙවැනි කාලයක දුක් විඳා. මෙවැනි කාලයක ජීවිතය කැප කළා. එතනම මැරුණා. ඒ ගෝලයෝ එතනම මැරුණා. පාවුල්තුමා සේවය කරන්න ගියපු තැන්වලම මැරුණා. එතනම විඳලා. එතනම ගුටි කාලේ එතනම මැරුණා. මේ අය ඒ වෙනුවෙන්ම කැප වුණා. ඒකම තමයි ඕන. පේත්‍රස්ලා, තිමොතිලා, තීතස්ලා ඒ වෙනුවෙන්ම ජීවිත කැප කළා. මේකම තමයි අරමුණ. ඊළඟ රාජධානිය මොන ප්‍රශ්නේ ආවත්, මොන දේ තිබුණත්, මොන බලපෑම ආවත් අපේ එකම අරමුණයි. ඒ තමයි ඊළඟ රාජ්‍ය. ඒකම තමයි අපේ අරමුණ. ඒකම තමයි වෙන්න ඕන. හලෙලූයා ස්වාමීනි. ඒ වෙනුවෙන් ඔබ ජීවිතය අතහැරපු පාස්කුවයි මේ සමරන්නේ. එකම දෙයක් මත්තේ හැප්පෙමින් ඉඳලා ඒ දේම රැකගන්න ජීවිතය පවා අතහැරපු පාස්කුව. හලෙලූයා.
ඔබ කොච්චර දේවල් අතහැර හැර පැන පැන ගිහිල්ලා තියෙනවා. ඒ දේ වෙනුවෙන් ජීවිත කැප කරගෙන නැති වුණත් මැරුණත් ඒකම තමයි කරන්න කියලා කැපවීම අද ගොඩක් හිතුණාට නැති වෙලා. අපේ දෙවියන් වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි සහෝදරයා සහෝදරිය. අවුරුදු 6000ක් මේ පොළවත් එක්කම හැපි මේගොල්ලන්වම නිවැරදි කරලා මේකම හදලා ගන්නවා කියලා උන්වහන්සේ ඉන්නවා. සාතන් විසින් රවටපු පොළව බලපම් මම මේකම හදලා අරගෙන නුඹේ හිස පාගනවා. හලෙලූයා. හලෙලූයා. නුඹ අනාථ කරපු පොළව, නුඹ විනාශ කරපු පොළව, නුඹ විසින් මගෙන් වෙන් කරපු පොළව, නුඹ විසින් බොරු කියලා වංචා කළා කපටි කමෙන් මුලා කරලා විනාශ කරපු පොළව බලපම් මම මේකම නිවැරදි කරලා නුඹේ රාජ්‍ය බිඳවට්ටනවා. මේ කෙරෙන් පැමිණෙන බීජය නුඹගේ හිස පාගනවමයි. හලෙලූයා. හලෙලූයා ස්වාමිනී. වෙන නෑ, වෙන අරමුණු නෑ, වෙන සැලසුම් නෑ, වෙන ක්‍රම නැහැ, වෙන කට්ටිය නෑ. මේ කට්ටිය තමයි, මේ ඉන්න පිරිස, මේගොල්ලෝ තමයි දෙවියන් වහන්සේ කැඳවපු අය. මේක තමයි සැලැස්ම, මේක තමයි ජාතිය, මේක තමයි කාලය, මේක තමයි ස්වාමින් වහන්සේ හැප්පෙමින් කරන්න යන දේ. ඒක නිසා මං කොහෙද කරන්න ඕන, අරකද මේකද, ඒක නෙමෙයි. ස්වාමින් වහන්සේ එකම තැනක හැපි ඒ වැඩේම කරන්න උන්වහන්සේ බලනවා. ඒ නිසා ඔබ දැන් ඔබගේ පවුල් රැකගන්න. ඔබේ දරුවන්ට නිවැරදි ආදර්ශය දෙන්න දෙමව්පියනි. එකිනෙක කෙනාට සමාව දුන්න ආදර්ශය, පවුල රැකගත් ආදර්ශය දෙන්න ළමයින්ට. සභාවේ ඇදහිලිවතුන්ට ඒ ආදර්ශය දෙන්න, දේව සේවකයිනි ඒ ආදර්ශය දෙන්න. මේ පොඩි ලාභවලට Tamanට ඕන දේ කරගන්න යන්න එපා. තමන් ආස දේ නෙමෙයි, එතනම ඉඳගෙන දෙවියන් වහන්සේ කරන කියන දේ කරනවා කියන ආදර්ශය දෙන්න. එදා ක්‍රිස්තුස් වහන්සේම ක්‍රියාව කළා. මා කෙරෙහි අදහන්නා මම කළ මෙන්න මේ ක්‍රියාව කරනවා. හලෙලූයා ස්වාමිනී, ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. උන්වහන්සේගේ ලෙය ඒ උදෙසාම මෙබඳු කාලයක ගමන් කළා, ගලාගෙන ගියා. ඔබ එතනම මැරුණා ස්වාමීන් වහන්සේ. නින්දා විඳලා කාගේවත් ගෞරවයක් නැතුව එතනම මැරුණා. එතනම අද මෙවැනි කාලෙක ඔබ එතනම මැරිලා. ඔබේ හුස්ම ගිහිල්ලා. ඔබ එතනම මැරිලා, ඔබේ ශරීරය එතනම. හලෙලූයා. ඒ පාස්කුවයි මේ සමරන්න. ඒ පාස්කුව සමරන්නයි ඔබ මේ දින ගණනක් සූදානම් වුණේ. එතනම වැටිලා එතනම මැරුණ පාස්කුව බලන්න ජේසුස් වහන්සේ කළ ක්‍රියාව. මගේ හඬ අහන අන්‍ය ජාතිකයෝ ඉන්නවා. මගේ හඬ අහන වෙන ජාතිවල මිනිස්සු ඉන්නවා. උන්වහන්සේ ඒක දැනගෙන හිටියා. වෙන ජාතියක් වෙතට ගියොත් ඒ අය මං කියන දේ අහනවා. මාව මෙහෙම මරලා දාන්නේ නැහැ. මේ රැළට අයිති නැති වෙන බැටළුවොත් ඉන්නවා. මේ කළ බලවත් ක්‍රියා තීර් සහ සීදෝන් වල කළා නම් මේ බලවත් ක්‍රියා එදා වෙනත් විනාශයට පත් වුණ නිනිවයේදී කළා නම් ඔවුන් ගැලවීම ලබලා මට රාජ්‍යත්වය මම සමගේ වැඩේ කරන්න එකතු වෙනවා. වෙන ජාතීන් තියෙන ඕන නම් මට ගිහිල්ලා ඒ තැන්වල සේවය කරන්න පුළුවන්. මාව පිළිගන්නයි. නමුත් මම මෙතනම ඉන්නවා. මගේ සෙනග, මගේ ජාතිය, මගේ පිරිස. හලෙලූයා. මම මෙතනම මැරෙනවා. මගේ ලේ මෙතනම ගලා ගිය දෙන්න. නුඹලා දැන් මාව පිළිගන්නේ නැහැ. නමුත් මගේ හුස්ම නුඹලා අතරෙම මෙතනම ගලා ගිය දෙන්න. හලෙලූයා ස්වාමිනී, ඔබට නමස්කාර වේවා. පියාණනි, මම මෙතනම මැරෙන්නම්. ඔබ මාව අත්හැර දමන්නේ මක් නිසාද? ඔබට නමස්කාර වේවා.
උන්වහන්සේ මැවිල්ල පටන් ගැන්මේදී මැවිල්ලේ කතෘවරයා ලෙස සිටියසේක. උන්වහන්සේ මාංශික ස්වරූපයෙන් තම සෙනග අතරට පැමිණිසේක. නමුත් ස්වකීය මනුෂ්‍යයන් උන්වහන්සේව හඳුනාගත්තේ නැත. උන්වහන්සේට වදදී මරණයට පත් කළසේ. උන්වහන්සේ තමන් ප්‍රේම කළ ජාතිය මැද හුස්ම හෙලා ලේ හෙලා මියගියසේක. නමුත් යම් පමණ දිනෙක තම ජාතිය මැද ජීවිතය පූජා කර දැමුණු එම ජේසුස් යන නාමය අදහාගන්නේද ඔවුන්ට මරණවලින් උත්ථානය වෙන්නටත් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වන්නටත් බලය දෙනු ලබන්නේය. මේ පාස්කුව ස්වාමීන් වහන්සේගේ පුත්‍රයා අපේ රජතුමා අපි අතරම මැරුණු පාස්කුව. හලෙලූයා. අපේ රජතුමා අපි අතරම මැරිලා ගියා. උන්වහන්සේට වෙන රාජ්‍යයක් හදන්න තිබුණා. හලෙලූයා. අපේ රජතුමා අපි අතරේ මැරිලා ගියපු පාස්කුව. අපෙන්ම ගුටි කාලා අපෙන්ම කෙලගැසුම් කාලා මාර්ගයේ දිගේ බල්ලෙක් වගේ ඇදගෙන ගිහිල්ලා නිර්වත් කරලා අධික වද දීලා උන්වහන්සේට ඇන ගහන මිනිස්සු අතරේ උන්වහන්සේ දැනගෙන හිටියා මේගොල්ලෝ මට මේක කරනවා. ඒ වුණාට දාලා ගියේ නෑ. බැටළුවෙක්ගේ කොටළුවෙක්ගේ පිටේ නැගලා ඒ තැනටම ආවා. එතෙන්ටම ආවා. අම්මගේ සෙනග අතරෙම මැරෙන්න. අම්මගේ සෙනග අතරෙම ජීවිතය පූජා කරන්නම් කියලා. උන්වහන්සේ තමන් සෙනග අතරටම ආවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. බලන්න උන්වහන්සේ කොච්චර ආදරය කළාද අපිට. අපිට කොච්චර ආදරය කළාද. යාඥාවට ඇතුල් වෙන්න. ඔබගේ ක්‍රියා කොහොමද? ඔබ කොච්චර දේවල් දාලා ඇවිල්ලා තියෙනවද? මට පීඩාව වැඩි, මේක හොඳ නෑ, මට අමාරුයි, මට මේ කට්ටියව හොඳ නෑ කියලා කී දෙනෙක්ව දාලා ඇවිල්ලා තියෙනවද? හැබැයි ජේසු අපිව දාලා ගියේ නෑ. එතනම මැරුණා. කල්වාරි කන්දේ සිට මාගේ හත තුලට, කල්වාරි කන්දේ සිට මාගේ හත තුලට දිව්‍ය ප්‍රේමේ ගාලයි, ප්‍රේමේ නදිය ගාලයි, දිව්‍ය ප්‍රේමේ ගාලයි, ප්‍රේමේ නදිය 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 ගාලයි. මේ කාලේ වෙන පාලන සොයන කිතුනුවනි කතෝලිකයනි, නුඹලාගේ රජු නුඹලා සමගම නැසුණා. මේ වගේ කාලේ නුඹලා වෙතට ආපු නුඹලාගේ රජු නුඹලත් එක්කම ඉඳලා නුඹලා වෙනුවෙන්ම ජීවිතේ පූජා කළා. නුඹලා ඉදිරියේම මැරිලා ගියා. එතනම මැරුණා මේ වදු පාසු. නුඹලා කොහෙද පාලකෙක් හොයන්නේ? නුඹලා කොහෙද පාලකෙක් හොයන්න වෙන වෙන තැන්වල යන්නේ? නුඹලා උද්ඝෝෂණ කර කර වෙන කොහෙද මොන පාලකෙක්ද ඉල්ලන්නේ? කිතුණනි කතෝලිකයිනි, නුඹලා මොන පාලකෙක්ද මේ ඉල්ලන්නේ? නුඹලාගේ පාලකයා, නුඹලාගේ රජු නුඹලා වෙතට ඇවිල්ලා නුඹලා උන්වහන්සේව ප්‍රතික්ෂේප කළා. දැන් උන්වහන්සේ නුඹලාගේ හදවත්වල මිය ගිහිල්ලා. නමුත්
නුඹලා සමගම තවම ඉන්නවා. දන ගහලා උන්වහන්සේට කතා කරා. ලෝකේ මාර්ගවලට හැරිලා යන්න එපා. ඔවුන් දන්නේ නැහැ ඔවුන්ගේ රජු ගැන. ඔවුන් වෙන මනුෂ්‍ය රජෙක්ව ගේන්න තැත් කරනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. කිතුණු නායකයෝ, කතෝලික නායකයෝ ඔබ මොනවද කරන්න ඕන? ඔබත් ගිහිල්ලා වෙන පාලකයෙක්ව ගේන්නද? කවුද ඔබේ පාලකයා? කවුද ඔබේ රජතුමා? ඒ රජතුමා කොහෙද ඉන්නේ? ඒ රජතුමා මේ ඔබත් එක්ක ඉන්න මෙච්චර ආස කරනවා. ඔබත් එක්ක කෑම කන්න මෙච්චර ආස කරනවා. මතු පැමිණෙන රාජ්‍යයේ මම නුඹලත් එක්ක නැවත කෑම කනවා කියලා උන්වහන්සේ කියනවා. ඒ නිසා මාව සිහි කරන්න අමතක කරන්න එපා. මේක දිගට පවත්වන්න. මක් නිසාද? ඒ වෙනකම් මම මිදිවැලේ ඵලයෙන් බොන්නේ නැහැ. ඒ වෙනකම් මම රොටි කන්නේ නැහැ. ආයේ කවදා හරි ඔයාලත් එක්ක එකට ඉඳගෙන මේසේ කනකම්. ඒ වෙනකම් මං ආයේ කන්නේ නැහැ කියලා උන්වහන්සේ කිව්වා. උන්වහන්සේ ඒක වෙනකම් බලාගෙන ඉවසීමෙන් ඉන්නවා. කවද්ද නැවත නුඹලත් එක්ක කන්නේ? නුඹලා මේ වෙන රජෙක් හොයනවා. නුඹලා කාවද හොයන්නේ? නුඹලාගේ රජු අප වෙතට ආවා. දැන් උන්වහන්සේ පොළවේ නැහැ. උන්වහන්සේ ඔසව ගනු ලැබුවා. නමුත් ස්වල්ප කලකින් උන්වහන්සේ නුඹලා වෙතට නැවත පැමිණෙනවා. පැමිණිලා නුඹලා සමග රජකම් කරනවා. හලෙලූයා. උන්වහන්සේ නුඹ සමගයි. හලෙලූයා. උන්වහන්සේවම සොයන්න. උන්වහන්සේගේ පාලනය වෙනුවෙන් වැඩ කරන්න. උන්වහන්සේ වෙන පාලනය වෙනුවෙන් වෙහෙසිලා වැඩක් නැහැ. උන්වහන්සේගේ පාලනය වෙනුවෙන් निराहार වෙන්න. උන්වහන්සේගේ පාලනය වෙනුවෙන් දුක් විඳින්න. උන්වහන්සේගේ පාලනය ගෙන මේ කැම්පේන් එකට එකතු වෙන්න. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට නමස්කාර වේවා අපගේ රජු. හලෙලූයා. හලෙලූයා. අපගේ රජු. හලෙලූයා. අපේ රජු. හලෙලූයා. හලෙලූයා. අපේ රජුට මහිමය වේවා. හබාලෙහා කහාතෙලේ. හබාලෙහා කහාතෙලේ. අපේ රජුට හෝසන්නා. හබාලෙහා තෙලේ. හබාලෙහා තෙලේ. අපේ රජු උසස් තැන්වල ගෞරවය ලබන සේක්වා. හබාලෙහා තහාලහා තෙලේ. අපි වෙතට ඇවිල්ලා අපි අතරම මැරිලා ගියපු අපේ රජු. හලෙලූයා. හබාලෙහා තහාලෙහා තහාලෙබාලෙහා කහාතෙලේ. හබාලෙහා තහාලෙහා තෙලේ. හබාලෙහා තෙහි නිබේලෙහි තෙහි නිබේලෙහි තෙලේ. ඉලි හකාලහා තලහමා තහාලහා. නිහඬ වෙලා ඔබේ ගත. නිහඬ වෙලා ඔබේ මුව. නිසල වෙලා ඔබේ ගත. නිහඬ වෙලා ඔබේ මුව. දෑත දෙපා ඇන ගසලා ජේසුනි ඔබ කුරුසය මත. දෑත දෙපා ඇන ගසලා ජේසුනි ඔබ කුරුසිය මත. එතෙක් කාලයක් කෑගසමින් ගම්මාන නියංගම් මධ්‍යයේ ගමන් කළ ජේසුස් වහන්සේගේ හඬ මෙබඳු දවසක නිහඬ වුණා. ගලීලේ මාර්ග දිගේ, ගලීලේ මුහුදු වෙරළ දිගේ, යෙරුසලමේ වීදි දිගේ, ඊශ්‍රායලේ නගර මැදේ ඇවිද ඒ තැන්වල ගමන් කරමින් තිබුණු වහන්සේ මේ වෙලාවේ නිසල වෙලා. උන්වහන්සේ හැම තැනම ඇවිත්තා. හැමෝට මේක වගේ සැලකුවා. කන්න නැති අයට කන්න දුන්නා. Tamanට කන්න තිබුණු දේත් බෙදාගත්තා. ගෝලයන්ව ලං කරගෙන ඔවුන්ට ඉගැන්නුවා. ඔවුන් සමග එකට කෑව බිව්වා. ඔවුන්ට කතන්දර කියලා දුන්නා. උපමා කතා කියලා දුන්නා. නොතේරෙන දේවල් ලං කරගෙන කියලා දුන්නා. මෙන්න මේ වගේ රාජධානිය මේ උපමා කතා කියලා දුන්නා. පොඩි ළමයින්ට වගේ ලං කරගෙන කතා කියලා දුන්නා. කෙතක හංගපු නිදානයක් වගේ, මුහුදට දාපු මාළු අල්ලන දැලක් වගේ. හලෙලූයා. ඔබට මහිමය වේවා, මහිමය වේවා, මහිමය වේවා. කුඩා දරුවන්ට වගේ කතා කිය උන්වහන්සේ ගම්මාන මැදින් ගියා.
නොතේරෙන මිනිසයන්ට කියලා දෙන්න. ඔවුන්ගේ වෙහෙස බර දරාගෙන කන්න දෙයක් නැතුව මිනිස්සු යන්න හදන්නේ. නෑ ඒගොල්ලොන්ට ඉන්න කියන්න අපිට තියෙන දේ බෙදලා දෙමු කියලා. එයට ආශිර්වාද කළා කන්න දුන්නා. හැම තැනම ඇවිත්තා. හැමෝටම කතා කළා. අත්හැරලා දාපු හිටු මිනිස්සුන්ට කතා කළා. නිකදෙමුස් කතා කළා. සාකේවුස්ට කතා කළා. පාපතර ක්‍රියාවල යෙදුණු මිනිසයන්ට කතා කළා. වෛශ්‍යයන්ට කතා කළා. ඒ හඬ අද නතර වුණා. නිහඬ වෙලා ඔබේ නිසල වෙලා ඔබේ කත නිහඬ වෙලා ඔබේ මුව නිසල වෙලා ඔබේ දෑත දෙපා ඇනගසලා ජේසුනි ඔබ කුරුසිය මත දෑත දෙපා ඇනගසලා ජේසුනි ඔබ කුරුසිය මත ඔබට නමස්කාර වේවා ස්වාමිනේ. ඔබට නමස්කාර වේවා අපේ රජු අප අතරම නැසුන පාස්කුව. හලෙලූයා. හබාලිහා කහාතෙලේ හබාලිහා කහාතෙලේ ඉලි හක තල හමනක ලහ කහාතෙලේ හබලක කහ ලහ කහාතෙලේ. ඒක තමයි දෙවියන් වහන්සේගේ සිත. හබලකට හතෙලේ හිබිලෙකේ තෙලේ හබලත ලහ මනක ලහ තෙලේ. උන්වහන්සේ කළ ක්‍රියාවෙන් තම සහෝදරයන් ඉදිරියේ මැරුණා. තම සහෝදරයන්ගේ වේදනා වැරදි ඔක්කොම දරාගෙන ඔවුන් සමගම නැසුණා. මෙන්න ස්වාමින් වහන්සේ කළ ක්‍රියාව. මා කෙරෙහි අදහන්නා මා කළ ක්‍රියාව දැන් කරන්න. මේවා ස්වාමින් වහන්සේ මේ වචන තේරුම් ගන්නා අය උන්වහන්සේ කළ ක්‍රියාව කරන්න. ඔබට මහිමය වේවා මහිමය වේවා ස්වාමීන් වහන්සේ මහිමය වේවා මහිමය වේවා. මේ පාස්කුවේ පණිවිඩය නම් මෙයයි. අපගේ ගැලවුම්කාර අපගේ රජතුමා අප අතරම නැසුණුසේක. වෙන මාර්ගයක් සාදා ගැනීමට හැකියාව තිබුණු නමුත් වෙන මාර්ගයක් නොසාදා අප අතරම නැසුණුසේක. සමාව දුන්සේක. පාපය තමන් දරාගෙන අප අතරම නැසුණු අපේ රජුට මහිමය වේවා. හලෙලූයා. අපි දෙවියන් වහන්සේට දැන් ස්තුති කරමු. ස්තුති කරමු. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. අද අපිට උන්වහන්සේ ලබා දුන්න වචනය ගැන ස්තුති කරමින් අපි දැන් යාඥා කරමු. මේ වචනය ගැන ස්තුති කරලා යාඥා කරමු. මේ යාඥාවෙන් පස්සේ Google Meet වලින් සම්බන්ධ වෙන අයට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අතර වෙලා කතා කරලා යන්න පුළුවන්. අපි ස්තුති කරලා අවසන් කරලා යාඥා කරමු. හලෙලූයා. ස්තුති වේවා ප්‍රශංසා වේවා. චියමාන ජේසුනි අපේ රජුරුවන් වහන්සේට ස්තුති කරනවා අද දවසේ ස්වාමීන් වහන්සේ. පෞගිය සති දෙකක් පුරාටම ස්වාමීන් වහන්සේ අපි මේ චාතාරික කාලයක අපේ පාපය ගැන පසුතැවිලිමින් ස්වාමීන් අපි සටනක් කරා. ඒ සටන අපේ පාපෙන් නිදහස් වීමටයි ස්වාමීන් වහන්සේ. ඒ සටන අපි ජයගන්න තියනවාද කියලා අද අපි බලනවා ස්වාමීන්. ඊයේ දවස් අපි ඔබ වහන්සේගේ ශුද්ධ භෝජන මේසේ පංගුකාරකම ලබා ගත්තා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අපිට කියපු පරිදිම අපි වර්ෂයක් ගානේ මේක ලබා ගනිමින් ඔබ වහන්සේගේ මේ ගිවිසුම සිහිපත් කරගෙන අපි පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. මේ ගිවිසුම ඊටමත් ඉක්මනින් ඔබ වහන්සේ නිම කරන්න යන ඔබ වහන්සේ නැවතත් ඔබ වහන්සේගේ රාජ්‍ය මේ පොළවේ ස්ථාපිත කරන්න ඔබ වහන්සේ දැන් කාලය සූදානම් වෙමින් තිබෙන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. අපි දකිනවා ස්වාමිනී අපිට මේ වර්ෂ දෙක තුනක කාලයක් ඔබ වහන්සේගේ මේ පාස්කු හරියාකාරව සබරන්න ලැබුණේ නැහැ. ඔව් ස්වාමීන් වහන්සේ මේ වෙලාවෙත් අපි මිනිස්යන් ඒක හරියට කරන්නේ මේ වෙලාවෙත් ලෝක අරගලයක මිනිස්යන් යෙදී සිටිනවා ස්වාමීන් වහන්සේ. නමුත්
ඔබ වහන්සේගේ අරගලය නම් මනුෂ්‍යයන් දිනාගෙන ඔබ වහන්සේගේ රාජ්‍යයට ගෙන යාමයි. මේ පොළවනේ මේ ඔබ වහන්සේ ජය ගන්න බැලුවේ ස්වාමීනි. මේ අධිරාජ්‍ය ජය ගන්න ඔබ වහන්සේ බැලුවේ නෑ. අද ඔබ වහන්සේ අපිට වචනෙන් එක ගොඩාක් ඔබ වහන්සේ පැහැදිලි ලෙස කතා කරා ස්වාමීනි. ඔබ වහන්සේ පැමිණෙන විටත් මේ රාජ්‍යයන් වල ඒ තිබුණා අධිරාජ්‍ය ධන බලය ඒ පාලන බල තන්ත්‍රවල සිටියා. නමුත් ඔබ වහන්සේ ගම් දරව්වල ඔබ වහන්සේ ගිහිල්ලා ප්‍රකාශිත කරේ ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනයයි ස්වාමීනි. ඔබ වහන්සේ ඒක නිහඬව ඔබ වහන්සේ මිනිසයාට දෙමින් ඔබ වහන්සේ ලොකු සටනක් කරා ස්වාමීනි. ඒ සටන අපි කවුරුත් දැනගෙන සිටියේ නැහැ. ඔබ වහන්සේගේ ඒ සටන ඔබ වහන්සේ ඇතුළාන්තයෙන් කරගෙන සිටියා ස්වාමීනි. ඒ නිසා ඔබ වහන්සේ අද වැනි දවසක ඒ කල්වාරිය මත ඔබ වහන්සේගේ ශරීරය එතනම මැරෙන්න ඇරියා. එතනම ලේ ගලාගෙන යන්න සැලස. එතනම ඔබ වහන්සේ නිහඬ වුණා ස්වාමීනි. ඔබ වහන්සේ මේ වෙලාවේ බොහෝ දේවල් කරන්න පුළුවන්කම තිබුණා. ලැගියොන් ආස් ගණන් දේවදූතයෝ ගෙන්නන්න තිබත් ඔබ වහන්සේ ඒක කරේ නෑ ස්වාමිනී. ඔබ වහන්සේ නිහඬ අර ලොම් කපන්නන් ඉදිරියේ ඒ බැටළු පැටියෙක් සිටියා වගේ ස්වාමිනී. ඔබ වහන්සේගේ ශරීරයට ඒ පමණ තාඩන පීඩන ඒ වේදනාවල් දෙන විට ඔබ වහන්සේ නිහඬව සිටියේ ස්වාමිනී. ඔබ වහන්සේ දන්නවා ඔබ වහන්සේ ලෝකයට ආලෝකයක් අරගෙන ආවා. ඒ ආලෝකය ඔබ වහන්සේ ප්‍රකාශ කරා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අනුව එන්නාට ආලෝකය ලැබෙන බව ඔබ වහන්සේ කිව්වා. නමුත් ඒ ආලෝකය කවුද ලබා ගත්තේ ස්වාමිනී? එක කොටසක් ලබා ගත්තත් එක කොටසක් ඒ අන්ධකාරයේම සිටමින් ඔබ වහන්සේව විනාශ කරා. ඔබ වහන්සේව මරණයට පත් කරා. ඒක ජයග්‍රහණයක් ලෙස අද අපට තියෙනවා. අපි ඔබ වහන්සේගේ ආලෝකයට පැමිණියා වූ දරුවන් ලෙස අද අපට ඒක ජයග්‍රහණයක් ලෙස තියෙනවා ස්වාමින් වහන්සේ. අපි අදත් සටනක් කරන්නේ ඔබ වහන්සේගේ වචනේ අරගෙන යන්නයි ස්වාමිනී. ඔබ වහන්සේ වෙනුවෙන් අපි ඔබ වහන්සේ ඒ කරුවා වූ දේ වගේ දෙගුණයක් කෙරුවා කියන වචනය අපි හරියට අවබෝධ කරගත්තේ නැහැ ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ මේ පොළොවේ කරපුවා වූ දේ අද අපි දැනගත්තා. ඒ සියලු දේ අපි කරමින් ඉදිරි කාලේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ඒ දෙවියන් වහන්සේ අවුරුදු 6000 ගානකට යනවා මේ පොළොවේ රාජ්‍යයක් පිහිටවන්න. උන්වහන්සේගේ ධර්මිෂ්ඨ රාජ්‍යයක්. ඒ නිසා අපි කවුරුත් දන්නවා ඒ ධර්මිෂ්ඨ රාජ්‍යයේ රජතුමා ඔබ වහන්සේ. ඒ රජතුමාට අපි ඒ අවස්ථාව සලසලා දෙන පිණිස අපට ඔබ වහන්සේ ඒ ශුද්ධවන්තවරුන්ට බාර කරා ගියා වූ සේවය ඔවුන් ආලෝකයක් තුළ සිටමින් කරා වගේ ස්වාමිනී අපටත් ඒ ආලෝකය තුළ සිටමින් මේ සේවය කරන්න අපි මැරුණත් ඔබ වහන්සේ තුළ සිටමින් අපේ මේ ජීවිත ගැන නොතකා එයයි අපේ අරගලය ස්වාමීන් වහන්සේ. ලෝකේ දිනා ගන්න අපි අරගල කරන්නේ නැහැ. අද මිනිස්සු අය කරන අරගලය අනේ ස්වාමිනී ඔවුන් නොදන්නා කමින් කරනවා. ඔබ වහන්සේට මේවා බාර කරලා නැහැ ස්වාමිනී. අපි නිහඬව ඔබ වහන්සේට බාර කරමින් මේ සියල්ල කෙරේ ඔබ වහන්සේගේ බලය පවත්වලා ඔබ වහන්සේ කරන්න යන්නව සැලැස්ම මේ පොළවේ ඉෂ්ට කරන්න කියලා ඉල්ලනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ සැලැස්ම මිස මිනිසෙගේ සැලැස්මක් මේ පොළවේ ඉෂ්ට වෙන්නේ නැහැ. මේක කිසිම දවසක හරි පාලන තන්ත්‍රයක් මේ පොළවට එන්නේ නැහැ කියලා අපි දන්නවා ස්වාමීන් වහන්සේ. මේ සියලුම දේ වෙනස් වෙන්න ඔබ වහන්සේ පැමිණිය යුතුයි ස්වාමීන් වහන්සේ. නමුත් ඉදිරියේදී අන්තක්‍රිස්තුගේ පාලන ක්‍රමය මීටත් වැඩිය බරපතල වෙන්න පුළුවන්. මීටත් වැඩිය භීෂණ වෙන්න පුළුවන් ස්වාමීනි. ඒ නිසා අපි ඔබ වහන්සේගේ ඒ පැමිණීමේ මේ දර්ශනයට අපි සියලු දෙනාම බාර කරනවා ස්වාමින් වහන්සේ. ඒ දර්ශනය තුල අපේ ජීවිත පාපෙන් ගොඩනගා ගනිමින් අපේ ආත්ම ප්‍රාණ ශරීර ඔබ වහන්සේට බාර කරමින් ස්වාමිනී ආත්මයේද ශරීරයේද සියලුම කිලුටුකම් අපිම පහ කර ගනිමින් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ මතු පැමිණෙන රාජ්‍යයට අපි සූදානම් වෙන්න ඔබ වහන්සේගේ කරුණාව අද දවසේත් අපට දී තිබෙන බැවින් ඔබ වහන්සේ අපට වචනෙන් අද අපට ප්‍රකාශ කර බැවින් ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා ස්වාමින් වහන්සේ. මෙලෙස අපේ ජීවිත ඉදිරියට පසු කරගෙන ගෙන යන්න ඔබ වහන්සේ අපට කරුණාව දුන මැනව ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අපට බාර කරා උදේ ස්වාමීන් වහන්සේ ඒ ආකාරයෙන්ම මේ පොළවේ කරගෙන යන්න ඔබ වහන්සේ අපට උපකාර කරන්න ස්වාමීන් වහන්සේ. ඒ සියල්ල දරාගෙන යන්න හැම කෙනෙකුටම ශක්තිය දෙන්න. අද දේව වචනේ තුලින් ඔබ වහන්සේ ප්‍රකාශ කරා වූ හැම වචනයක් ගානෙම ඔවුන්ගේ හදවත් විවෘත වෙලා ස්වාමීන් වහන්සේ මේට අවනත වෙන්න, මේට යටත් වෙන්න, මේ තුල ක්‍රියාවන් කරන්න මේ සියලු දෙනාට ඔබ වහන්සේගේ කරුණාව දුන මැනව ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ස්වාමිනී විශේෂයෙන් මම පාස්ටර්වත් ඔබ වහන්සේට බාර කරනවා නෙමෙයි ඔහු ගැනත් මම යාඥා කරනවා ස්වාමීන්. ඔහු කරන්නා මේ උතුම් සේවය ස්වාමීන් වහන්සේ ඔහු තුලින් ඔබ වහන්සේ ප්‍රකාශ කරන්නා මේ උතුම් වචනය නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ අපිට කොපමණ ප්‍රේම කරාද කියන අපි දකින්නේ ඔබ වහන්සේ අපිට මෙවන් දාසයන් දීලා මේ දාසයන්ගේ වචනය තුල ස්වාමීන් වහන්සේ හිතාමත්ම අමාරුකම් තුලින් ස්වාමීන් පීඩාවල් තුලින් මේක ජය
ජය ගන්න ඔබ වහන්සේ අපිට ඒක ශක්තිමත් සන්නද්ධව ලබා දෙන නිසායි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බලවත් දෑතට අද දවසම බාර කරනවා ස්වාමීන් වහන්සේ මුළු දේශවල ලෝකේ පුරාම අද දවසේ හරියාකාර පාස්කුවක් සමරන්න ඔබ වහන්සේගේ මරණය දැකලා වුන් කඳුළු සලන්න නෙමේ ස්වාමිනේ ඔවුන්ගේ අපගේ ජීවිත දිහා බලලා ඒ ජීවිත හරියාකාරව ගොඩනැගී තිබෙනවාද කියන එක බලලා අපිට කඳුලක් සලන්න අද හැම කෙනෙකුටම කරුණාව දුරමැනව ස්වාමීන් වහන්සේ තම තමුන්ව වටහා ගන්න තම තනුන්ව තේරුම් ගන්න මේ චාරිත්‍රාල් කරගෙන ඒ පසුපස ගමන් කරන එක නෙමේ ස්වාමිනේ ඒ චාරිත්‍ර පිටිපස සැඟවිලා තිබුණු සැබෑ අරුත අපට තේරුම් ගන්න අපිව ශක්තිමත් කමෙන් අපිට මේ බුද්ධිය ඥාණය මේ වෙලෙත් ඇති කරන්න ස්වාමිනේ ආත්මික සටනක් ඉදිරියට ගෙනියන්න උපකාර කරන්න ජේසුස් වහන්සේගේ බලවත් දෑතට සියලු දෙනාම බාර කරනවා මේ සියල්ල බාර කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන් ආමෙන් Amen. Amen.